සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය සංඝරත්නයයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කරුණික පින්වත්නි මේ පින්වත් හැමදෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් පිටා සබසේ කරන්ට එනිසා හැමදෙනාටම මුලින්ම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් කර්ම වලට දුවන්නට නොදී ඉතාමත් මොමනාවෙන් ඉතාමත් ඕනෑකමින් මේ දේශනාවට සිත යොමු කරන්න කියන එක. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මේ ධර්මයම අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළා. ඒකම ශාසනයකවත් ඒ ධර්මය අපිට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ඔබ මම හැමදෙනාම මේ වක්කොරක් පරතරක් නැති දීර්ඝ සංසාරයේ මේ අත දුරව සැරිසරනවා. සසරගත ජීවිතවල දුක අපිට තේරුම් ගන්න පුළුවන්. මනුස්ස ලෝකේ කියන්නේ සුගතිය. සුගතියක් වෙච්ච මනුස්ස ලෝකේ ඉපදිලා උපන්න දවසේ ඉඳන් මේ වෙනකම් ජීවත් කරන්ට උත්සාහවත් වෙනකොට අපිට මොනතරම් දුක් දුම්නස් පහළ වුණාද. ඉතින් සුගතියකට මෙහෙම දුක්සහගත වටපිටාවක් තියෙනම් දුකටික ඉපදුනහම මොනතරම් දුක් ස්වභාවයක් විඳින්නද කියන කාරණාවත් මතක් කළා. ඒ දුක්සහගත සසරෙන් අපිව කවදාම හරි දවසක මිදෙනවා නම් මිදෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම. ඉතින් අද දවසේදී අපි බුද්ධිමත් වුණොත් අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන එකත් මතක් කළා. මේ දේශනාවට හොඳින් හිත යොමු කරන්න කියන කාරණාව මතක් කරගන්න. පින්වත්නි මේ ශාසනය පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා ධර්ම තත්ත්වයකට බෙදෙනවා. පරියප්ති ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටක ධර්මයට. ඒ පරියප්ති ශාසනය තුළ තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අඩංගු අර්ථය තියෙන්නේ. ඉතින් යම් වෙලාවක මේ පරියප්ති ශාසනය වැරදුනොත් වර්ධිනවා ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය වැරදුනොත් වර්ධිනවා ප්‍රතිඵලය. ඉතින් මෙතනදී මට මතක් කරන්න තියෙන්නේ මේකෙන් මුතුනුත් එහෙමයි අපිත් එහෙමයි මේ ජීවිතේ අපි හැම කෙනෙක්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගොඩාක් වෙහෙසුමයි වෙහෙසෙන අය. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් කොහොම කෙටි අනුශාසනාවකින් මාර්ගදර්ශනය ලබාගෙන උත්සාහවත් වෙන ගොඩාක් දෙනෙකුට ජීවිතය දුකයින් කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි මෙච්චර කාලයක් මේ විදිහට උත්සාහවත් වුණත් දහම් කරුණු අපේ මතකයේ තුල ටිකෙන් ටික එකතු වෙන බව ඇත්තයි, රැස් වෙන බව ඇත්තයි. යම් මට්ටමක කෙලෙස් සංසිඳීම ඇති වෙන කමක් ඇත්තයි. ඒත්
බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශන සම්පත්තියකට අපිට එන්න මොකද ඒකම අපේ ජීවිතයට යොමු කළ බැලුවොත් අපිට බුදුරජාණන් වහන්සේ දර්ශනයකින් පහකට කෙලෙස් කියනවා. ඒ කෙලෙස් අපි තුල පවතිනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද දර්ශනයක් නැති කෙනෙකුට ඇති වෙන කෙලෙස් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරම. සක්කාය දිට්ඨි කියලා කියවහම රූපය සත්‍යයක් හැටියට ආත්මයක් හැටියට දකින්නකම කෙනෙක් පුද්ගලික කියලා දකින්නකම ඒ සක්කාය දිට්ඨිය ඇති බව හඳුනා ගන්න පුළුවන් කාංකති විමති දුර වෙලා නැතිකම. කාංකති කියන්නේ සැක සංකා. ඒ කියන්නේ පුබ්බන්තේ කාංකති. පෙර සිහි කළොත් අපි පෙර පොහෙට ගෙන්නත් කියලා ඇත්තටම අපිට කාංකතියක් විමතියක් ඇති නැත්තටම අපි කොහෙන්ද ගෙන්නේ නැද්ද කියලා. මොකද අපි කියන තැන සක්කාය දිට්ඨිය තියලා තියෙන හින්දා ඒ අපි කොහෙන්ද ගෙන්නේ නැද්ද කියලා අහුවාම ඒ ප්‍රශ්නාර්ථයෙන් සුදුසුයි කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට සැකයක් විමතියක් නැති වෙනවා තමයි. ඇත්තටම අපි මැරිලා කොහේ යයිද දන්නේ නැහැ කියලා හිතුවාම හිතට ඇත්තටම ප්‍රශ්නයක් තමයි. මැරිලා කොහේ යයිද දන්නේ නැහැ කියලා. ඒ කාරණාවන් අපේ මනස තුල විද්‍යමානයි කියලා කියන්නේ අපිට දර්ශනයක් හම්බ වෙලා නැහැ කියන එක. එහෙම වෙන්න හේතුවක් තිබිලා තියෙනවා. මෙතනදී මම පෞද්ගලික අදහසක් කියනවා නෙමෙයි, ඕගොල්ලන්ටත් විමසන්න පුළුවන්. අපි මෙච්චර කාලයක් ඉගෙනගත්ත එළදහනේ අර්ථ වශයෙන් ගත්ත තැන්වල යම් අඩුපාඩුවක් තියෙනවා කියලා හිතෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ලෝකෙට නොලැබෙන්න. මොකද විශේෂයෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන්නේ දර්ශනයක පහකට යුතු කෙලෙස්. එතකොට දර්ශනය කියලා කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය නම් පටිච්ච සමුප්පාදය අවබෝධය නම් ඒ පටිච්ච සමුප්පාදයේ අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි දර්ශනය කියන එක පහළ වෙන්නේ. දිට්ඨි සම්පන්න පුද්ගලයාට චතුරාර්ය සත්‍ය ගැන පටිච්ච සමුප්පාදය ගැන විමුක්ති කාංකා නැහැ. පටිච්ච සමුප්පාද ධම්මේසු කාංකති කියන එක නැහැ. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද ධම්මේසු කියන නෝනක්ති. එතකොට මේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්නයි පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන්නේ. යම් වෙලාවක පටිච්ච සමුප්පාද ධර්මයේ අර්ථය වැරදුනොත් වරදිනවා චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය අවබෝධයේ වැරදුනොත් වරදිනවා සම්මාදිට්ඨිය කියන මාර්ගය. මාර්ගයේ වැරදුනොත් වරදිනවා ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය වැරදුනොත් වරදිනවා ප්‍රතිපලය. පටිච්චසමුප්පාදයේ වැරදුනොත් චතුරාර්ය සත්‍ය වැරදෙනවා. එතකොට වැරදිලා තියෙන මොකද්ද? මාර්ගය සම්මාදිට්ඨිය. මාර්ගයේ වැරදුනොත් වැරදිලා තියෙන්නේ ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිවේදී සෝවාන් සකදාගාමී අනාගාමී යත් කියන ඵලයන් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ කාලය තුලවට මේ මාර්ගඵල ඵලයන් ලැබෙන්නට හේතුව මාර්ග සම්මාදිට්ඨිය නැත්නම් ප්‍රතිපත්තියේ අඩුකම. ප්‍රතිපත්තියේ නිවැරදිකම නැතිකම කියලා කියනවා. මොකද බුදුර එහෙම නැතුව මේ කාලේ මාර්ගඵල නොලැබෙන කාලයක් කියලා කියන්න පුළුවන් කමක්. බුදුරජාණන් වහන්සේ සුබද්ද කියන වික්ෂුවට පෙන්වනවා සුබද්ද සම්මා විහෙරේයෝ අසඤ්ඤෝ ලෝකේ අරහතියස. සුබද්ද මනාකොට පිළිවෙත් පුරනවා මේ ලෝකේ කිසි කලක රහතුන්ගෙන් හිස්සෙන්නේ නැහැ. රහතන් වහන්සේලා පහළ නොවෙනවා නම් පහළ නොවෙන්නේ මනාකොට පිළිවෙත් නොපුරන කම හින්දා. මනාකොට පිළිවෙත් නොපුරන කමයි කියලා සීලේක
අඩුපාඩුවක් කියන තැනකින් විතරක් දකින්න එපා. සම්මා දිට්ඨිය තියෙන හැමතැනකම ඉතුරු අංග 7 ඊට අනුව උපදින. එන සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම නැති වුණොත් තමයි ප්‍රතිපදාව සතමනාවකට පිළිපදිනවා කියන ටික අතහැරෙන්නේ. එතකොට මොකද මම ඔබට අර උපමාවක් කියන්නේ දැන් ඔය යකඩ කැලේ ටිකක් එහෙම එකතු කරලා දැන් ඔය අහස් යනවා වගේ ඔලියනවා මේ කාලේ විතරයි යන්නේ. අතීතයේ කියන්නේ අනාගතයට හොය යන්නේ නැහැ කියලා එකක් නැහැ. ඔය කැලි බැලි ටික ඔය විදිහටම එකතු කරන්න පුළුවන් නම් අනාගතයට તો කුඩින් යයි. කවදා හරි දවසක ඒ වගේ යකඩ කොට කුඩින් යන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කැලි බැලි ටික හරියට එකතු කරගන්න බැරි වෙච්ච හින්දා මෙතක එහෙම යන්නේ නැහැ මේ කාලේ කියලා එකක් නැහැ. එහෙම නේද? මේ විදිහට මේ කැලි ටික ඔක්කොම එකතු කරගන්න පුළුවන් වුණොත් තව අවුරුදු 1000ක මුණත් දෙන්න එක කුඩින් යන්නේ නැති යන. නොයනවන මොනවා හරි එක කැලලක් හරි මේ විදිහට හරියට සම්බන්ධ කරගන්න බැරි වෙච්ච හින්දා දෙක එහෙම යන්නේ නැහැ කියලා කාලයක් ලෝකේ නැහැ. ඒ වගේ අද කාලේ නිවන් දකින්න බෑ කියලා එකක් එහෙම නැහැ. එහෙමනම් ඒ ගමනට තියෙන කැලි බැලි ටික කොට වෙලා යනවා. ඉතින් මෙතනදී මම මතක් කරන්න හැදුවේ හදන්නේ මේ ප්‍රතිපත්ති ශාසනයේ නිවැරදි වෙන්න පරියක්තිය නිවැරදි වෙන්නට ඕනේ. මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අර්ථය හරියටම නිවැරදි වුණා. අද චතුරාර්ය සත්‍ය දකිනවා කියන එක අපහසු නැහැ. එතකොට ඒ මොහොත අපිට මාර්ගඵල ලබන්න පුළුවන්. අපි එතෙන්දී පොඩ්ඩක් අර්ථ වශයෙන් පරීක්ෂා කරලා බලමු අපිට ශාසනයේ වැරදිලා තියෙන්නේ කොතනද කියන කාරණාව. මොකද අපි ඔක්කොම අර කනවල අල්ලගත්ත අම්බයන් කනවල අල්ලගෙන පිටිපස්සේ යනවා වගේ එකෙක් කෙනා ඔහේ යනවා මිසක අපි විමසන්නේ නැහැ ටික. අපි විමසීමකට ලක් කළොත් මෙච්චර කාලයක් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාදයේ තුලින් පෙන්වපු ආකාරය විස්තර කළොත් අපිට තේරෙයි චතුරාර්ය සත්‍ය නොතිබි චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් තමයි පුදුම කියන්නේ. මොකද චතුරාර්ය සත්‍යයේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ගවම්පති සූත්‍රයේ එහෙම පෙන්නනවා. ගවම්පති මහ රහතන් වහන්සේ මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙන්න මෙහෙම අහලා තියෙනවා. යම් කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය පිළිසිඳ දැක්කනම් එයා සමුදය සත්‍ය ප්‍රහාණය කළ කෙනෙක්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ කෙනෙක්, මාර්ග සත්‍ය වඩපු කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය ප්‍රහාණය කළා නම් එයා සමුදය සත්‍ය පිළිසිඳ දැක්ක කෙනෙක්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ කෙනෙක්, මාර්ග සත්‍ය වඩපු කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් නිරෝධය සාක්ෂාත් කළා නම් එයා දුක පිළිසිඳ දැකපු, සමුදය සත්‍ය ප්‍රහාණය කරපු, මාර්ග සත්‍ය වඩපු කෙනෙක්. යම් කිසි කෙනෙක් මාර්ග සත්‍ය වැඩුවා නම් එයා දුක පිළිසිඳ දැක්ක, සමුදය ප්‍රහාණය කළ, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්. මේ සම්මා දිට්ඨිය හතර කෘත්‍යම එකට තියෙනවා. දුක්ඛ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන ධර්මතා හතරම අවබෝධය සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ක්‍රමයට පුළුවන් කියලා අපි පොඩ්ඩක් බලමු. අපි මම ඉස්සෙල්ලා ඔයගලන්ට මේ පොඩ්ඩක් පටිච්චසමුප්පාද අංග ටික පොතේ ලියුවා. මේ පොතේ අපි ඉස්සෙල්ලා බලමු මෙච්චර කාලයක් අපි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පෙන්වන්නට පටිච්චසමුප්පාදයේ අර්ථ විග්‍රහ කරලා තිබුණු ආකාරය. ඊට පස්සේ ඒක චතුරාර්ය සත්‍යයට සැසඳෙනවද, ගැළපෙනවද, බැහැලෙනවද කියන එකත් බලමු. මොකද තථාගතයන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේ පිරිනොම් පාන්න කලින් අනාගත ලෝකයට අවවාදයක් දෙනවා. මහා උපදේශ කියලා
බුද්ධ ප්‍රදේශ සංඝ ප්‍රදේශ සම්භවල තේරා ප්‍රදේශ එකත්තේරා ප්‍රදේශ කියලා ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන්මයි මේ ටික අහගත්තේ කියලා කවුරුහරි ඔබට යමක් කියලා දුන්නොත් නැත්තම් මුළු සංඝයාම කියලා දෙනවා කිව්වා. බොහෝ භික්ෂුන් කියනවා කිව්වා. දක්ෂ වික්ත එක දරනමක් කියනවා දෙනවා කියලා කිව්වත් ඒක පිළිගන්න එපා. බහැර කරන්නත් එපා. සූත්‍රයන්ට පහළලා විනයට පහළලා ධර්මයට කලපන්න. මොන සූත්‍රෙන්ද? චතුරාර්ය සත්‍යයට රාග දේශ මොහ හික්මන කමට පටිච්ච සමුප්පාදයට. පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍යයට බැහැලෙනවා නම් චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදයට බැහැලෙනවා නම් මේ ධර්මතා දෙකම රාග දේශ මොහ දුරු වෙනවා නම් පිළිගන්නේ කියලා අපිට අවවාදයක් දුන්නානේ. ඒ අවවාදයේ මතක තියාගත්තාම බය වෙන්න ඉච්චට අවශ්‍ය නැහැ. අපි මෙච්චර කාලයක් ගත්ත මේ ධර්මයේ ආර්ථය පොඩ්ඩක් අපි බලමු. මේකෙදී දැන් මේ පටිච්චසමුප්පාද අංග 12 ඔගොල්ලෝ කාටත් පැහැදිලි ඇති දැනන ඇති ඉගෙනගෙන ඇති. අපි ඉගෙනගෙන තිබුණේ ඉගෙන ගත්තේ අවිද්‍යා සංඛාර කියලා කියන්නේ අවිද්‍යා කර්ම කියන්නේ පෙර ජීවිතේ හේතුවක් කියලා. විඥාන නාම උපලායතන පස්ස වේදනා කියලා කියන්නේ වර්තමාන විපාක කියලා. එතකොට මෙතන හේතුඵල සම්දයක් කියලා තමයි අපි ඉගෙන ගන්නේ. ඊට පස්සේ තණ්හා උපාදාන භව කියලා කියන්නේ වර්තමාන හේතුයි කියලා අපි ඉගෙන ගන්නවා. කර්ම කියලා. එතකොට ඵල හේතු සම්දයක් හැටියට තමයි අපි මෙතන ඉගෙන ගන්නේ. විඥාන ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්නස උපායාස කියලා කියන්නේ අනාගත ඵල. ඒ කියන්නේ නැවත ඉපදිලා ලබන ජීවිතයේ ඇති වෙන දුක. එතකොට ආපහු හේතුඵල සම්පූර්ණ. මේ සිද්ධියේදී වර්තමාන අපේ ජීවිතයට දුක්ඛ සත්‍ය පනවන්නේ අපි කොතනින්ද? අපේ විඥානාව සලආයතන පස්ස වේදනා කියන තැනයි අපි හිතාගෙන ඉන්නේ පෙර ජීවිතේ විපාක දුක්ඛ සත්‍ය කියලා. අපි මෙතෙන්ට දුක්ඛ සත්‍ය යෙදුවොත් දුක තණ්හාවෙන් ඇති වෙච්ච එකක් නෙමෙයි අවිද්‍යාව කාරණයෙන් ඇති වෙච්ච එකක් වෙනවා. දැන් චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද බලන්න චතුරාර්ය සත්‍ය දුක පනවලා තියනවද අවිද්‍යාව කාරණේ? පෙන්නලා තියෙන මොකක් නිසා කියලාද සමුදය සත්‍ය පෙන්නලා තියෙන්නේ? තණ්හාව කියලා නේද? තණ්හා උපාදානයයි දුක්ඛ සමුදය හැටියට පෙන්නලා තියෙන මිසක අවිද්‍යා සංකාර දුක්ඛ සමුදය හැටියට පෙන්නලා නැහැ. පෙර කර්මයට විපාක හැටියට දුක් ස්කන්ධ ටික මෙතනින් පෙන්වුවොත් අපි මේ දුක් ස්කන්ධ ටික මේක පංච උපාදාන ස්කන්ධ දුක නම් සමුදය සත්‍ය අවිද්‍යා සංකාරය වෙනවා. ඕනනම් අපි මෙහෙමත් කියමු. හරි අවිද්‍යා සංකාරයි කර්ම වගේ තියෙන තණ්හා උපාදාන කියලා ටික. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන කමත් හිඳයි මෙතෙන්ට ආවේ කියලා ගමු අපි. එහෙම ගත්තා. දුක්ඛ සත්‍ය ඉපදිලා සමුදය සත්‍ය නිරුද්ධ වෙච්ච එක අතීත එකක් වෙනවා. සමුදය සත්‍ය පෙර ජීවිතේ දුක්ඛ සත්‍ය මේ ජීවිතේ. එතකොටම ආත්මයි ඒ සමුදයට හටගත් එකක් වෙනවා නේ. දැන් මේ දෙක එකට තියෙන්නේ නැහැ නේ. මෙතන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ධර්මතාව පහළ වෙන නිසා අපි කියමු මේ තණ්හාව නිසායි හරි හටගත්තේ කියලා කිව්වත් එතකොට වර්තමානයේක චතුරාර්ය සත්‍ය අපිට හම්බෙන්නේ කියන්නේ තණ්හාව නිසා මේ දුක හටගත්තා නම් තණ්හාව නැති කරලා මේ දුක නැති කරන්න ප්‍රතිපදාවක් හම්බ වෙනවද? මොකද එහෙමනම් අපිට ආපස්සට යන්න වෙනවා ආයෙත් නැරිලා ගිය ජීවිතයට උපදින්න වෙනවා. ඒ ගිය ජීවිතේ තණ්හාව නිසා නම් මේ දුක් ස්කන්ධ හැදුනේ. එතකොට මේ හේතු ටික අතීත වෙලානේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය උපන්න එකක් සමුදය සත්‍ය නිරුද්ධ වෙච්ච එකක් වෙනවා නේ. වෙනවා. හරි. ඊගාවට අපි එහෙනම් චතුරාර්ය සත්‍ය පනවනවා නම් අනාගතයට. තණ්හා උපාදාන භව කියලා කියන්නේ සමුදය සත්‍ය. කෙලෙස්. ජාති ජරා මරණ දුක කියන්නේ අනාගතයට. එතකොට තියෙන දෝෂي බලන්න. සමුදය සත්‍ය උපන්න එකක් දුක්ඛ සත්‍ය නූපන්න එකක් වෙනවා. දැන් තණ්හා උපාදාන කියන්නේ දැන් තියෙනවා දුක්ඛ සත්‍ය ඉපදිලා සමුදය සත්‍ය
ඉපදිලවත් නැහැ. එතකොට අපි මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන නැති කළා මතු ජරා මරණ දුක නැති කරන්න නම් හදන්නේ අපිට නිඳා කරන්න පුළුවන් මෙහෙම. නෝපන්න දුක නැති කිරීමට වෑයම් කරන අයයි කියලා. තාම දුක ඉපදිලාවත් නැතුව නෝපන්න දෙයක් නෝපදවන්න වීර්ය කරන අය මිසක ඒ නිරෝධය දැන් සාක්ෂාත් කරගෙන ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අද වඩන මාර්ගයේ ප්‍රතිඵලය ලැබෙන්නේ මරණයෙන් පස්සේ. නිරෝධය ලැබෙන්නේ කොහොමද? ඉපදීම තණ්හාව නැති කෙරුවාම මරණයෙන් පස්සේ තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. එතකොට නෝපන්න ස්කන්ධයක් පිරිසිදු දකින්නද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ? නැත්තම් නිරුද්ධ වෙච්ච සමුදයක් ප්‍රහාණය කරන්නද පෙන්වන්නේ? මෙතෙන් හිත තබුව සමුදය නිරුද්ධ වෙච්ච එක. මෙතෙන් හිත තබුව දුක නෝපන්න එක. කියන මේ පරස්පරේ එනවද නැද්ද කියලා බලන්න නුවණින් හිත තිබ්බොත් අපි විමසන්නේ නැති වුණාට මේ සිද්ධිය තුළ අපිට චතුරාර්ය සත්‍ය හම්බ වෙන්නේ කොතනද කියලා බලන්න අවබෝධ කරගන්න. නුවණක් තියනවා නම් මේ විග්‍රහයට නිග්‍රහ කටයුතුයි කියලා මගේ අදහස. ඒ මොකක් නිසාද යම් කිසි ආගමක දිට්ඨ ධම්මව නිවීමක් වෙන්න නැතුව මරණයෙන් පස්සේ විමුක්තියක් පනවනවා නම් ඒ ආගමට ඒ දර්ශනයට සම්දිත්තිකයි අකාලිකයි කියන වචන ටික කියන්න බෑ. අපි අත තණ්හා උපාදාන කියන කෙලෙස් නැති කරලා මරණයෙන් පස්සේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් නිදහස් වෙන දර්ශනයක් නම් කතා කරන්නේ හික්මන්නේ මේ ශාසනයට සම්දිත්තිකයි අකාලිකයි කියලා කියන්න බෑ. ඒකම උපන්න දුකට ප්‍රතිකර්ම කරන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි නූපන්න දුකට ප්‍රතිකර්ම කරන්න වෙහෙසෙනවා අපි. අතේ ඉන්න කුරුල්ල අතහැරලා අතේ ඉන්න කුරුල්ල අල්ලගන්න හදනවා කියලා වගේ තමයි ඔකට සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මෙතනදී මම ඔබට උපමාවක් කියන්නේ අපිට අසනීපයක් හැදිලා අපි ස්පිරිතාලේ ගිහලා බෙහෙත් ගන්න ටීම්ගු හරි උණක් හරි හැදිලා දොස්තර මහත්තයා අපිට කියන්නේ ඔබට අනිත් පැත්ත. දැන් අපි යන්නේ ටීම්ගු හැදිලා බෙහෙත් ගන්න. දොස්තර මහත්තයා කියනවා මැලේරියාව හැදුනොත් හරි අමාරුයි. මෙන්න මේ බෙහෙත් ටික බොන්න එතකොට මැලේරියාව හැදෙන්නේ නැහැ කියලා තාම නූපන්න ලෙඩකට බෙහෙත් දෙනවා උපන්න ලෙඩට බෙහෙත් ගන්න කියලා. හරියයිද? ඒ වගේ අද ජීවිතයේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් පිළිලා පීඩිත වෙලා ප්‍රිය විප්‍රයෝග දුක්ඛ අපේ සංපයෝග දුක්ඛ කායික මානසික සියලු දුකෙන් පීඩිත වෙලා ජරා මරණ දුකට යන්න පුළුවන් කියන තැනක හැම අතින්ම දුකෙන් දැවිලා අපි තුනුරුවන් ළඟට ගියන් දුකෙන් මිදීමට මගක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නම් නැවත සසර දුක් ඇති වෙන තණ්හාව නිසා තණ්හාව නැතිකොලොත් මතු දුක නැති වෙනවා කියලා දුන්නොත් හරිද? අර දුස්තර මහත්ය කරපු වැඩේම කෙරුවා වෙනවා. මේ ජීවිතයේ දුක නැති කරන්න බෙහෙත් නැහැ. මරණයෙන් පස්සේ දුක නැති කරන්න බෙහෙත් තියෙනවා. එහෙම වෙන්නේ නැද්ද? අනික අපේ ජීවිතේ ජරා මරණ දුක මේ ස්කන්ධ ටිකෙන් පැනෙවෝ. අපි පංච උපාදාන ස්කන්ධ දුක පැනෙවෝ. කෙලෙස් දුරු කළ රහතන් වහන්සේ ඉඳ වෙන්නේ මෙතන. රහතන් වහන්සේටත් මේ ජරා මරණ දුක් අපි විඳිනවා වගේම විඳින්න වෙනවා. දෙවියන්ටත් එහෙමයි, බ්‍රහ්මයන්ටත් එහෙමයි, මනුෂ්‍යයන්ටත් එහෙමයි. ඉතින් මේක අපි නුවණින් විමසීමක් නොකරන තාම දුවන්න පුළුවන්. හැබැයි ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ, අවබෝධ වෙන කෙනෙකුත් නැහැ.
කතාවට කියනවා ඔහේ යනවා මේක වෙනවද කියලා හිතන්නේ. අවිද්‍යා සංකාර පෙරයි විඥානාම රූපතර පස්ස වේදනා වර්තමාන විපාකයි තණ්හා උපාදාන වර්තමානයේ විජාති ජරා මරණ අනාගතයි කියලා දුක්ඛ සත්‍ය එක තැනක වැටිලා සමුදය සත්‍ය තව තැනක වැටිලා මේ විදිහට කෑලි කෑලි තැන් තැන් වල මිසක අපේ ජීවිතී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සත්‍ය හතර එකට හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි ඔක්කොමලා කටපාඩම් මේක චක්‍ර ඇඳගෙන ලියාගෙන කියාගෙන පාඩම් කරගෙන හිත ඉන්නවා. මේක මෙහෙම වෙනවද කියලා. දැන් බලන්න මහා ප්‍රදේශයන්ට බහලා බලන්න මේ පටිච්චසමුප්පාද අංග ටික චතුරාර්ය සත්‍යයට බහලා වර්තමාන දුක පිළිදෙන් දැකලා සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කළ මඟ වඩන දර්ශනයක් ලැබුණද කියලා මේකෙන් දුක ඇති වෙනකොට සමුදය නිරුද්ධ වෙනවා නම් සමුදය උපදිනකොට දුක නෝපන්නන චතුරාර්ය සත්‍යයට බැහැදෙනවද බැහැදෙන්නේ. එතකොට මහා ප්‍රදේශයන්ට ගත්තත් පටිච්චසමුපාදේ චතුරාර්ය සත්‍යයට බැහැදෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පටිච්චසමුපාදයට බැහැදෙන්නේ. එතකොට අපිට එහෙනම් අමුතුවෙන් යමක් හිතන්න වෙනවා. ඊගාවට මේ ශාසනයේ තව පැත්තක තමයි මේ තියෙන දොස් ඔක්කොටම ඔයගලන්ට හිතන්න. මේ ශාසනයේ තව පැත්තකින් ගත්තාම කම්ම වට්ටේ විපාක වට්ටේ කෙලෙස් වට්ටේ කියලා ධර්මතා තුනක් තියෙනවා. නමුත් මේ චක්‍රේ බලන්න අවිද්‍යා සංස්කාර කියන්නේ කර්ම. විඥානාම සලත පස්ස වේදනා කියන්නේ විපාක. තණ්හා උපාදාන භව කියන්නේ ආයත් කර්ම. විඥාන ජාති ජරා මරණ කියන්නේ ආයත් විපාක. කර්ම විපාක මෙතන කෙලෙසියක් හම්බ වෙනවද? මේක මේ විදිහට බාහම කෙලෙස් වට්ටයක් අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ පටිච්චසමුප්පාදය කියලා කියනකොට සංසාරය කියලා කියන්නේ සංසාර චක්‍රයක් නේද? චක්‍රය කියන්නේ මොකද? මුලින්ම පටන් ගත්ත තැනට ආපහු ඇවිල්ලා තමයි නතර වෙන්නේ. ඒකින් ආපහු මුල්ලංගේ පටන් ගන්නවා කියන මට්ටම තුනක චක්‍රය. මේකේ බලන්න පෙර අවිද්‍යා සංකාර නිසා විඥාන නාම රූප පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටිකක් හම්බ වුණා. දැන් තණ්හා උපාදාන කියන කෙලෙස් මේ කර්ම නිසා අනාගතයේ ජරා මරණ දුක අපි පෙර ජීවිතයකට ගිහිල්ලා මේක අපේ චක්‍රයක් වෙලා තියෙනවද බලන්න. මැදින් කැඩිලා වෙන පහට ගිහිල්ලා මිසක මුල් ළඟකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේකට කියන්නේ බෑ සංසාර චක්‍රය කියලා. මේ ක්‍රමයට ගත්තා. ඉතින් මට තේරෙන විදිහට මමත් මේකට අර්ථයක් දෙන්න කියලා දෙන්න මට තේරෙන කෙනෙක් විදිහට. ඒක ගැළපෙනවා කියලා හිතනවා. ඒක බොහෝ වික්ෂුන් වහන්සේලා කිව්වත් බුදුරජාණන් වහන්සේ කිව්ව පිළිගන්න එපා. පරියායට ගැළපෙනවා නම් බහලා ගන්නයි කියලා පෙන්වන්නේ. චතුරාර්ය සත්‍යයට බහලා පටිච්චසමුප්පාදයට බහලා ගැළපෙනවා නම් ඔබට පිළිගන්න. ඒකම මේ තියෙන සුවිශේෂී ලක්ෂණ. පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍යයට බහලා චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයට බැහැලුවොත් අප තුළ දර්ශනයක් මතුවේ. ඒ දර්ශනය පෘථග්ජන භූමියේ ඉක්මවා සිටිනවා. ඒකම අපිටම අපිව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැහැ කියලා. මේක හරිනම් දර්ශනය හම්බ වෙන්න ඕන. දර්ශනය හම්බ වෙච්ච ගමන්ම දිට්ඨි සම්පන්න පුද්ගලයා තමන්වම තමන් ප්‍රත්‍යක්ෂ කරනවා, දකිනවා මට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නිකම්ම බහලා හරියන්නේ මේ බහැලින් තුල දර්ශනයක් Tamanට එන්නත් ඕනේ. චතුරාර්ය සත්‍ය හරින දර්ශනය එක්කම දර්ශනීය ප්‍රහාණයකට කෙලෙස් Taman කෙරෙහිලා නොදකින්නත් ඕනේ. අන්න ඒ වගේ දැක්මට කියන දිට්ඨි සම්පන්නයි කියලා. දිට්ඨි සම්පන්නයි කියන්නේ දර්ශනයේ යුක්තය. යාත් පුතඥ ලෝකෙ කෙනෙකුට නැති දර්ශනයක් තියෙනවා. එයා ඒක ආගතෝ ඉන්න සත්‍යම කියන සත්‍යමයට ආවා.
පුතග්ජන ලෝකයේ ඉක්මවා සිටියා වෙනවා. මොකද එයාට පුතග්ජන ලෝකයේ සාධාරණ නැති අයිති නැති දැක්මක් Taman තුල උපදිනවා. බලමු එක. ඒකෙදී අපි මෙන්න මේ අර්ථය විග්‍රහ කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ අවිද්‍යා කර්ම පෙර අවිද්‍යා පත්‍ය සංඛාරා හොඳට ගන්න. අවිද්‍යාව කියන්නේ සත්‍යයක්ද? අවිද්‍යාව කියන්නේ පුද්ගලයෙක්ද? අවිද්‍යාව කියන්නේ තමම හෝ තව කෙනෙක්ද? නැහැ. අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක් නේ. ඒ අවිද්‍යාව නැමැති ධර්මතාවයයි කර්ම රැස් වෙන්නට හේතු වෙන්නේ. එහෙනම් මම කර්ම රැස් කරගෙන හෝ ඕගොල්ලෝ කර්ම රැස් කරගෙන හෝ තව පුද්ගලයෙකෝ සත්වයේ කර්ම රැස් කරගෙන තියෙද? නැහැ. හොඳට බලන්න මේ ශුන්‍යතාර්ථය අවිද්‍යාව හේතුයි කර්ම රැස් වෙන්නේ. සංකාරපච්චය විඥානං ඒ කාරණේ නම් ප්‍රතිසන්දි වශයෙන් විඥානි පැමිණෙන්න හේතුව අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් නම් කර්මය හටගත්තේ කර්ම නැමැති ධර්මතාවයෙන් නම් විඥානය හටගත්තේ. දැන් සත්‍යයේ උප්පත්ති වශයෙන් ඇවිල්ලාද විඥානයේ සත්‍යයේ සිතක්ද ඇති වෙලා තියෙන්නේ? මම උප්පත්ති වශයෙන් ඇවිල්ලාද? පුද්ගලික උප්පත්ති වශයෙන් ඇවිල්ලාද? කෙනෙක් පුද්ගලයේ ඉපදිලාද? නැහැ. සංඛාරය කියන එක ධර්මතාවයක් නම් ඒ ධර්මතාවය නිසා හටගත්ත ඵලයක් නම් විඥානය කියන්නේ ධර්මතාවයක් නේ. එතකොට ඒ විඥානය කියන ධර්මතාවය හේතු නම් මේ නාම කයත් රූප කයත් හදන්න. මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු කය සවිඥානික වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ විඥානය නම්. එහෙනම් මගේ ශරීරය හැදිලා තව පුද්ගලයෙක්ගේ සත්වයේ ශරීරයක් හැදිලාද? ඒ නාම රූප කියන ධර්මතාවයේ හේතු වෙලා නම් ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හැදෙද්ද? එහෙනම් ඒ ආයතන ටික මගේ හෝ තව කාගේ හරිද? ඒ ආයතන ටික නම් හේතු ස්පර්ශ වෙන්න එහෙනම් පුද්ගලයෙක්ගේ ස්පර්ශයක්ද? එහෙනම් කියම් ඒ නිසා වේදනාවක් ආවනම් මගේ විදීමක් හෝ තව සත්‍ය පුද්ගලික විදීමක්ද? නැහැ. පෙර අවිද්‍යාවෙන් හටගත්ත කර්මයට විපාක ස්කන්ධ ටිකක් ලැබුණා. ඒක හරි. මේ ටික හරි. පිළිගත්ත හැකි. එතකොට හේතු ඵල සම්පතිය එකත් පිළිගත්ත හැකි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විපාක ස්කන්ධ ටිකට ඉඳ පරිපක්කතාවය මේ ආයතන ටික මොහොකුරා යනකොට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වෙලා තණ්හා උපාදාන කියන වචනේ අපි ගත්තොත් කාම තණ්හාව කියන්නේ කාම වස්තුන් කෙරෙහි කාම වස්තුන් කෙරෙහි නොසන්සිඳුණු පිපාස ගතිය සසරෙන් හුරු කර. ඒ ගතිය අපේ මනසේ යෙදෙනකොට ඒකම උපාදානය කියන්නේ අත්වාද උපාදාන, ditthi උපාදාන, කාම උපාදාන, අත්වාද උපාදාන, ditthi උපාදාන කියලා කියනවා. මේ විපාක ස්කන්ධ ටික හම්බ වෙනකොට අපේ මනසේ කාම තණ්හාව යෙදෙනවා. තණ්හාව පරිවර්තනය වෙනවා. තණ්හාව නිසා අපේ මේ විපාක ස්කන්ධ ටික කාම වස්තු වශයෙන්, ditthi වශයෙන්, පුද්ගලික වශයෙන් මේ විපාක ටික උපාදාන කරනවා. මම පැහැදිලි කරලා දෙන්නම් ඔබට. මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගත්තොත් ඔක අපි තේරුම් ගන්න ප්‍රපංච කියලා කියනවා. තණ්හා මාන දිට්ඨි කියලා කියනවා. ඒ කියන්නේ
මේ ස්කන්ධ ටික මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා අපි ගන්නවා. මේ විපාක ස්කන්ධ ටික මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නකොට මෙතන කර්ම නෙමෙයි මෙතන කෙලෙස්. මේ විපාක ස්කන්ධ ටික මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නකොටම අපිට පුද්ගල භාවය නිර්මාණය වෙනවා, තමන්ම නිර්මාණය වෙනවා. තව සත්‍ය පුද්ගලය ඇති බව උපදිනවා. දැන් තමන් ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක්, ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංප්‍රයෝග දුක් විඳින කෙනෙක්. ඕගොල්ලෝ දැක්කේ නැත්නම් මේ අත පුද්ගල භාවයකින් විඳින දුක් ටික හැදුනේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මේ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික පහළපු නිසා මේ දුක හැදුනේ කියලා ඕගොල්ලෝ දන්නේ නැත්නම් මේ ජරා මරණ දුක අයින් කරන්න නම් මේ කය මම මගේ ආත්මයයි කියලා තණ්හා උපාදාන වශයෙන් ගන්නකම නැතිකොළු දුක නැති වෙනවා කියලා දන්නේ නැති වුණොත් මේකට ආර්ය අෂ්ටාංග මාර්ගයයි දුක් නැති කරන ප්‍රතිපදාව කියලා දන්නේ නැති වුණොත් අද දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවයි කියන ටික නොදන්නවා අවිද්‍යාවෙන් ආයි චක්‍රය මෙතෙක් ඇවිත්. ඒක තමයි මම මේ ඔයගලන්ට හදලා පෙන්නුවේ. පෙර අවිද්‍යා කර්ම හේතුණා විපාක ස්කන්ධ ටික පහළ වෙන්න. විපාක ස්කන්ධ ටිකට මම මගේ ආත්මයයි කියලා තණ්හා උපාදාන වශයෙන් ගත්ත ගමන් පුද්ගලයා නිර්මාණය වෙනවා. දැන් පුද්ගලයාට ජරා මරණ දුක් නිදිනවා. ඕගලන්ට මේ ජරා මරණ දුක් එන්නේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසායි. තණ්හා උපාදානය නැතිකොළු දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා. අද ගන්න නැති දුක්ඛය යන දුක සමුදය යන දුක නිරෝධය යන දුක නිරෝධ ගාමී ප්‍රතිපදාවයි යන කියන අද අවිද්‍යාව. මොකද පෙර ජීවිතේ මේ විදිහටමයි අපේ ජීවිතේ තිබුණේ. පෙර ජීවිතේ මේ වගේම විපාක ස්කන්ධ ටිකක් ඇති වෙලා තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් ඇති වෙලා ජරා මරණ දුක් විඳින තැනක පෙර ජීවිතයේ අවිද්‍යා සංකාරයෙන් මෙතෙන්ට පෙර ජීවිතයේ අවිද්‍යාව අර්ථ දක්වන දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ අඥාන කියන තැනින් නේද පෙර ජීවිතේ අවිද්‍යාවේ කර්ම රැස් කරගත්තේ. රැස් කරගන්න මෙතෙන්ට ඇවිල්ලා අද දුක හදාගත්තේ. අද දුක්ඛය අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන වුණොත් මොකද වෙන්නේ? අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්නවා. කර්ම රැස් කරගත්තොත් නැවත විඥාන ප්‍රතිසන්දි වශයෙන් වැසගෙන මේ ධර්මතාව පහය දෙනවා. එදාට විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් එකතු වුණාම එදාට ජරා මරණ දුක හම්බ වෙයි. එදාට චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ නැත්තම් එදාට අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න. මේකේ කෙලවරක් නැති හින්දා අඛණ්ඩ චක්‍රය. පෙර ජීවිතයේ දුක්ඛය ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය ඥාන නිසා පටන් ගන්න චක්‍රය ආයෙත් ඇවිල්ලා නතර වෙන්නේ එතෙන්ට. එතකොට මේ සිද්ධිය කියන සංසාර චක්‍රය කියන්නේ. තේරුණානේ? මෙන්න මේ සිද්ධිය අපේ ජීවිතයට ආදේශ කරලා බලමු. හරි වටිනා ලස්සන දර්ශනයක් හම්බ වෙනවා. දැන් මෙහෙම ගත්තොත් පටිච්චසමුප්පාද අංගෙන් චතුරාර්ය සත්‍ය මතුවෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයට බැහැලෙන්නේ නැද්ද බලන්න. මෙතනදී මේ විපාක ස්කන්ධ ටික තියෙන තැනක මම ඔයගලන්ට පෙන්වුවා එකින් එක අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් සහ කර්ම ධර්මතාවයෙන් සහ කියලා මේ සත්‍යයේ පුද්ගලයේ ඉපදීම නෙමෙයි මේ තියෙන්නේ. දුක්ඛ ස්කන්ධ ටිකක පහළ වීම. මෙතන රූපයක් තියෙනවා නම් චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතානම් උපාදාය රූප. සතර මහා ධාතු සහ පවත්නා උපාදාය රූප. සතර මහා ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායක සත්‍යයේද පුද්ගලයේද
කෙනෙක්ද නැහැ. යම් වේදනා සංඥා සංකාර කියලා චෛතසික ටිකක් තියෙන ඒවා ස්පර්ශයෙන් හටගත්ත චෛතසික ටිකක් ඒක පුද්ගලයෙන්ද විඥානය කියලා යමක් තියෙන මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත සිද්ධාන්තය අර සතර මහා ධාතු රූපයි වේදනා සංඥා චේතනා කියන නාමයි කියන නාම රූප දෙක නිසා පවතින ධර්මයක් මෙතන කෙනෙක්. එතකොට ඔන්නෝය විපාක ස්කන්ධ ටිකක් තියෙනවා. අපි ඔක මම ඔයගලන්ට තේරෙන විදිහට එක ස්කන්ධයක් අරගෙන පැහැදිලි කරනවා. නායම් වික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසං පුරාණ මෙද වික්ඛවේ කම. මහණෙනි මේ කය ඔබලගේ නෙවෙයි. තව කෙනෙකුගේත් නෙවෙයි. පුරාණ මෙද වික්ඛවේ කම පුරාණ කර්මෙන් හටගත්තේ. මේ ශරීරයට පුදුජාන වාසිය දෙන්නනවා තම තමන්ගේ ශරීරය සිහි කරගන්න මේ ශරීරයෙන් උඹලගේ නෙවෙයි තව කාගේවත් නෙවෙයි පුරාණ මිදම්බිකේ කම පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දැන් කන බොන ආහාරයෙන් පවතින වස්තුව මේ රූපයේ විභජනයට බෙදීමකට ලක් කළොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරෙන් යුක්තයි. කෙස්ලොම් නියත සම්මස්නහර කියන තද කොටස් 20ක් තියෙන එකයිති පඨවි ධාතුව. තිත්යෙන් සරවලේ ධාඩිය කියලා ගලන වැగిරෙන බැඳෙන ස්වභාවයේ කොටස් 12ක් කියනවා ඒකයිති ආපෝ ධාතුව. දවන තවන දිරවන පැසවන ස්වභාවය කියන්නේ ශරීරයේ පවතින අවශ්‍ය උෂ්ණ ස්වභාව හතරක් ඒකයිති තේජෝ ධාතුවට. හමන පිබෙන හැකිලෙන සොලවන ස්වභාවයෙන් යුක්ත මේ කයේ පැවැත්මට උපකාරී වායු ස්වභාවයක් ඒකයිති වායු ධාතුව. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිර්මිත වෙච්ච මේ කය සතර මහා ධාතුන් මේක මම නෙමෙයිනේ. තව කෙනෙකුගෙන් නෙමෙයි පුරාණ කර්මෙන් හටගත්තා. ඔන්න විපාක ස්කන්ධ ටික කියලා කියනකොට අපි රූපේ විපාක ගන්නකො. ඔන්න විපාක රූපය හටගත්තා. ඒක විපාක නෙමෙයි විපාක දෙන්න පුළුවන් ධර්මතා නම් ඒකත් කර්මෙන් හටගත්තා. ඒ රූපයට ඔබ මේ කය මම කියලා මේ කය මගේ කියලා මේ මගේ ආත්මයයි කියලා කයට හිත නැඹුරු කළොත් කය දිහා බැලුවොත් දැන් ඔබට මේ කය පෙනෙන්නේ කොහොමද මම වගේ ඔබ දන්නේ නැති වුණොත් පෙර කර්මයට හටගත්ත රූපයට මම මගේ ආත්මය කියලා බලපු නිසා මේ කය මම වගේ පේනව නේද කියලා මේ පටිච්චසමුප්පාදයේ තේරුන්නේ නැත්තම් ඉගෙන ගත්තේ නැත්තම් ඔබට හිතෙන්නේ මමමයි කියලා. විපාක ස්කන්ධයට මම මගේ කියන හැඟීම මම කියලා කියන්නේ තණ්හාවට. ඒ කියන්නේ මගේ කියලා කියන්නේ තණ්හාවට. මම කියලා කියන්නේ මානෙට. මගේ ආත්මය කියන්නේ දික්කයට. ධර්මතා තුනම සිතේ ඇති වෙන කෙලෙස්. අපි කියමු ඇහැට මෙහෙම රූපෙ පෙනෙනකොට මේ රූපය ලැබෙ අපි හිත නැඹුරු කරනවා මේ මම කියන්නේ. එතකොට මේ හිතේ තියෙන මම මගේ කියන කතිය මේ රූපෙට බැහැලුවාම ඔක්කාන්ති නාම රූපම් බැහැලුවාම දැන් අපිට පෙනෙන්නේ මේ කය මම වගේ. අපි දන්නේ නැත්නම් විපාක වශයෙන් හටගත්ත මේ රූපයට මම මගේ කියලා හිත නැඹුරු කළ නිසා මේ කය මම වගේ පේනව නේද කියලා ඉගෙන ගන්න බැරි වුණොත් ඔබට හිතෙන්නේ මේ කය මමමයි කියලා. ඒකයි දැන් දුක්ඛය යන දුක සත්‍ය යන කියන්නේ දැන් ඔබ මේ කය මමම වෙලා
යන්නේ මම එන්නේ මම කතා කරන්නේ මම හැම එකක්ම දැන් මම වෙලා නම් ඔබ දුක් විඳින්නේ ඒක මේ රූපේ දිරනකොට දැන් මම මහලුයි කියලා මේ රූපේ නැදෙනකොට මම දැන් ලෙඩ කියලා මේ රූපේ නැතිනකොට මම මැරෙන්න යනවා කියලා ඔබ අද ජරා මරණ දුකක් විඳිනවා නම් ඔබ විඳින ජරා මරණ දුක මේ කය මගේ ආත්මය කියලා ගත්ත කෙලෙස් නිසා නේද මේ විඳින්න කියලා තියෙන්නේ කියලා ඔබ අද දැක්කේ නැත්තම් ඔය දුක මේ මගේ ආත්මය කියලා කය තණ්හා මාන වශයෙන් ගත්ත කෙලෙස් නිසා දුක් විඳින්න වෙන්නේ කියලා දැක්කේ නැත්තම් මේ රූපය මගේ ආත්මය කියන කෙලෙස්ය ගෙවුණු මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයට පත් වෙලා විඳින දුක් විඳින්න වෙන්නේ ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සීලයක පිළිතුර සමතකමතාවකින් වඩ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්නලා මේකට කෙලෙස්යේ ගෙවෙන විදිහට කටයුතු කරට යුතුයි කියලා උත්තරයක් නැති වුණොත් දර්ශනයක් නැති වුණොත් ඔබ ජීවත් වෙන්නේ මමමයි කියලා. එතකොට මමම කියන තැනින් ඔබ කර්ම රැස් වෙනවාමයි. චතුරාර්ය සත්‍ය නැති වුණොත් ඔබට ඔබ ඇත්ත වෙලා කර්ම රැස් වෙනවාමයි. මේකෙන් පෙන්වන දර්ශනය තමයි අපි කියමු දැන් යම් වස්තුවක් ගත්තොත් මේ සල්ලි ගොඩාක් වටිනවා. මේක රත්තරන් මේක දියමන්ත ගොඩාක් වටිනවා කියලා ඔබට පේනවා නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පෙර අවිද්‍යා කර්මයට වස්තුවක් පේන්න පුළුවන් ඇහැ රූපය නැත්තම් අරමුණක් පෙනෙනකම උපන්න. ඒ තමයි විපාක ස්කන්ධ ටික. දැන් වස්තුවක් පෙනෙනකොට පෙනෙන තණ්හා උපාදාන කියන ගතිය තමන්ගේ මනසේ යෙදෙනවා. ඒ වස්තුව බලාගෙන ඉන්නකොට ඒ වස්තු අර රූපය හරි වටිනවා ඒක රත්තරන් නේද කියන හැඟීම තමන්ගේ මනසේ යෙදුණා. ඕගොල්ලන්ට දැන් පෙනෙන්නේ අර වස්තුව වටිනවා කියලා. එහෙම නෙමෙයි. දැන් ඒ වස්තුව තමන්ට වටිනවා කියලා පෙනෙද්දී කවුරු හරි කෙනෙක් ඒක විනාශ කරුවොත් ඕගොල්ලන්ට දුක එනවද නැද්ද? එනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුකට හේතුව ඒ වස්තුව වටිනාකමට ඕගොල්ලන්ට පෙන්වපු ඕගොල්ලෝ ගාව තියෙන කෙලෙස් කියලා. මේ දර්ශනය නැති වුණොත් අපිට හිතෙන්නේ මොකද්ද? ඇත්තටම වටිනා වස්තු තියෙනවා මේවා රත්තරන්මයි මේ මුතුමැණික්මයි වටිනා වස්තු නැති වෙච්ච නිසා දුක එන්නේ කියලා. චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තාම දර්ශනයක් එනවා. පෙර අවිද්‍යා කර්මයට විපාක අපිට චක්කු විඥාන පෙනෙනකම ආවම පෙනෙන දේ අරබය තමන්ට පෙනෙනවා නම් ඒක වටිනවා කියලා තමන්ට පෙනෙනවා නම් සත්‍යය කියලා දැන් ඕගොල්ලෝ තුල ලෝකේ නිර්මාණය වෙලා මේ තව සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා වටිනා තියෙන දේවල් තියෙනවා කියලා පෙනෙනකම ඕගොල්ලන්ට නිර්මාණය වෙනවා. දැන් මම අහුවොත් ඕගොල්ලන්ගේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා. ඕගොල්ලෝ කියයි මේ තව මිනිස්සු ඉන්නවා තව සත්‍යෝ ඉන්නවා. මේ වටිනා වාහන තියෙනවා ඕගොල්ලෝ නැගිලි තියෙනවා කියලා ඕගොල්ලෝ කියයි. හරි ඒකයි. ඔය ඔයගොල්ලෝ විස්තර කරන්නේ ඕගොල්ලන්ට පෙනෙන දේනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය විදිහට ඕගොල්ලන්ට පෙනෙනකම ඇති උනේ මේ සත්‍යෝ ඉන්නකොටවත් මේ වස්තු වටිනාකමටවත් නෙමෙයි. ඒ වස්තු වටිනවා කියලා පෙනෙන විදිහේ කෙලෙසියක් මේ සත්‍යෝ ඉන්නේ කියලා පෙනෙන විදිහේ කෙලෙසියක් ඕගොල්ලෝ තුල යෙදුනේ නිසා. කාම උපාදාන, අත්වාද උපාදාන, ditthi උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම ඕගලන්ට පෙනෙනවා
මේ තව සත්‍යය කියලා. දැන් මෙතන තියෙන සතර මහා ධාතු පේන්නේ නැහැ ඔයගලන්ට. තමන් තුල පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා කියලා පෙනෙනකම නිර්මාණය වෙනවා ලෝකේ නිර්මාණය වෙනවා. දැන් මේ වස්තු වටිනාකමට පෙන්නනකම සත්‍ය පුද්ගලකාවයට පෙන්නනකම තමා තුළින් ඇතිවෙච්ච සිද්ධියක් නේද කියලා දර්ශනයක් නැති කෙනාට හිතෙන්නේම මේ වස්තු වටිනවා මේ පුද්ගලයෝම ඉන්නවා කියලා. අනිත්‍ය වෙන ලෝකයේ ඒව විපරිණාම වෙනකොට වටිනා වස්තු විනාශ වෙන දුක් විඳින කෙනාට නවත්තන්න බෑ. පුද්ගලයෝ මැරිලා දුකටපත් වෙලා සත්‍යය මැරිලා දුකටපත් වෙලා Tamanට ඇති වෙන දුක වළක්වන්න බෑ. ඔය දුක ඇති කියන්නේ Tamanගේ මනසේ මේ වස්තු පුද්ගල භාවයට පෙන්නපු වටිනාකමට පෙන්නපු කෙලෙසිය නිසා කියලා හඳුනාගත්තේ නැති කෙනාට සත්‍ය පුද්ගලයෝ මැරිලා වස්තු විනාශ වෙලා යන දුකෙන් මිදෙන්න කවදාවත් ක්‍රමයක් නැහැ. කෙනෙක් තේරෙනවා. මොකද එහෙමනම් එයාට දැනෙන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලායි වස්තු තියෙනවායි කියලා. එයාට වස්තු නැති වෙලා එන දුක නැති කරන්න නම් වස්තු ටික රකින්න වෙනවා. අද අපි කරන්නේ ඒකනේ. මොකද වටිනා වස්තු තියෙනවා. ඉතින් ওই වස්තු නැති වුණු දුක එන නිසා අපිට දුකෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න වෙන්නේ? අපිට වටිනවා කියලා තේරෙන වස්තු ටික රැක ගන්න වෙනවා. එමනේ අද අපිට ලෝකෙට තියෙන එකම ක්‍රමය මේ වස්තු වටිනවා කියලා මට පේනවා නම් මට වටිනාකමට පෙන්න වස්තු විනාශ වෙනොත් නැති වුණොත් දුක එනවා. මට කරන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? ඒ වටිනා වස්තු විනාශ වෙන්න නොදී රැක ගන්න උත්සාහවත් වෙන එක. මේ ලෝකෙ ඔක්කොම කරන්නේ ඒක. නමුත් ඒක පුළුවන් එක්තරා සීමාවකට විතරයි. ඒත් අනිත්‍ය වෙන ලෝකෙ අනිත්‍ය වෙනවා. එතකොට දුක එනවාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වටිනා දේ විනාශ කළ දුක ඔබට එනවනම් ඔය දුකට හේතු හැටියට දකින්න මේ වස්තු වටිනාකමට පෙන්වපු ගතිය කෙලෙසි. එතකොට ඔයගොල්ලෝ වස්තු රකින්න ඕනේ දුක නැති කරන්නේ. ඒ වස්තුව වටිනාකමට පෙන්වපු කෙලෙසි තමන්ගේ මනසට ගෙවුණු දවසට ඒ වස්තුව මොන විදිහට විපරිණාම වුණත් දුක එන්නේ. ඒකයි දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන. ප්‍රතිපදාවකුත් පෙන්නනවා සීලයක පිළිහිටලා හිත වඩලා නුවණින් මේ ස්කන්ධ ටිකේ ඇත්ත බලන්ද ඒ වස්තු වටිනාකමට පෙන්නනකම මනසින් ගෙවෙනකම රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ මනසට මේ කිසියම් දෙයක් වටිනාකමට පේන්නේ. එහෙනම් මොනවා කරනවද දුකෙන් තිබුණ නැහැ. මේ කිසිම වස්තුවක අත්වත් උපාදානීය යෙදෙන්නේ නැහැ. ඒ හින්දා සත්‍ය පුද්ගලයෝ ලෙඩ වෙලා මැරිලා යන දුක් විඳින්නේ නැහැ. මේ කය මම කියලා පෙනෙන කෙලෙසි ජීවිලා මානෙ නැති වෙලා මාන අනුසයම නැති වෙලා. ඒ හින්දා මේ රූපෙට මොනවා හරි වුණත් මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම මැරිලා කියලා දුක් විඳින්නේ නැහැ. එයා දකිනවා දර්ශනය. කෙනෙන දෙයට අත්වාද උපාදානය Taman තුල යෙදුණු හින්දා සත්‍ය පුද්ගලෙක් වගේ පේනවා කියලා දැන් Tamanට පිටින් දර්ශනයක් දකිනවනේ. හරි. එතකොට එයාට එන්නේ දැන් මේ සත්‍ය පුද්ගලයෝ හැටියට ඕගොල්ලන්ට පෙනෙනකොට අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා සත්‍ය පුද්ගලයෝ පෙනෙනවා කියලානේ. ඒ හින්දා ඉන්න සත්‍ය පුද්ගලයෝ කැමති අය කැමති සත්‍ය පුද්ගලයෝ රැකගන්න වේදෙනවා. අකමැති සත්‍ය පුද්ගලයෝ අහිං කරන්න වේදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු වුණාම මේ වස්තු සත්‍ය පුද්ගලයෙක් කියලා ඔබට පෙනෙන කම ඇති වෙනවා කියන්නේ.
දැන් සත්පුද්ගල භාවයේ දුක නැති කරන්න අපිට කරන්න තියෙන්නේ මොකද්ද? සත්පුද්ගල භාවයට පෙන්නපු කෙලෙස් ගෙවා ගන්න එක නේද? එතකොට සාමාන්‍ය ලෝකයාගේ මෙයාගේ වෙනසක් තියෙනවා. සාමාන්‍ය ලෝකයාටත් මෙහෙම බැලුවහම මේ ඉන්නේ සත්‍ය පුද්ගලයෝ කියලා පේනවා. ditthi සම්පන්න පුද්ගලයාට මේව බැලුවහම මේ ඉන්නේ සත්‍ය පුද්ගලයෝ කියලා පේනවා. වෙනසක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අහලා නැති සත්පුරුෂ ආර්යයන් නොදන්නා වූ නොදැක්කා වූ අරියාණන් අදස්සාවි ආර්ය ධම්මස්ස අකෝවිදු ආර්ය ධම්මේ අවිනීතු සත්පුරුෂං අදස්සාවි සත්පුරුෂ ධම්මේ අවිනීතු සත්පුරුෂ ධම්මේ අකෝවිදු සත්පුරුෂ ධම්මේ අවිනීතු ආර්යයන් නොදැක්නා වූ ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මිලා නැති සත්පුරුෂයන් දැකලා නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති කෙනාට කියන අසුතවක් කියලා. එයාට මේ සත්‍ය පුද්ගලෙ පේනවා. එයා හිතාගෙන ඉන්නේ කොහේ හරි ඉඳන් ආපු සත්‍ය පුද්ගලෙ තමයි මේ ඉන්නේ. මේ ඇයිත් ඉතින් මොන විදියට හරි කර්ම කළා කොහේ හරි යන අයයි කියන තමයි ඉන්නේ. මේ සත්‍යයයි කියලා රූපයට අදික් කරගෙන සක්කාය දිට්ඨිය මේ ඉන්නේ තව සත්‍යය කියලා හිතන. ඉන්න සත්‍යය කොහේ හරි ඉඳන් ඉන්නදී කොහට හරි යයි කියලා හිතාගෙන. නමුත් සුතවත් ආර්ය ශ්‍රාවකයට සත්‍ය පුද්ගලය කියලා පේනවා. එයා දන්නවා හැබැයි පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් තමයි පෙනෙනවා කියන එක. පෙනෙන දෙයට පෙනෙනකොට මගේ මනස පැත්තේ මනෝ විඥානයේ පැත්තේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනා අත්වාද උපාදාන ditthi උපාදාන යෙදුනාම රූපේ සත්‍යයක් වගේ මට පේනවා කියලා එක ගන්නවා. දැන් මේ සත්‍යයක් වගේ මට පෙනෙන්නේ එහෙම පෙන්න කෙලෙස්යක් යෙදුන හින්දා කියලා යා තමන් තුළ දර්ශනයක් දකිනකොට එයා මේ රූපයට අදික් කරනවද සත්‍යයක් කියලා. එයා පූර්වාන්තයට දුවනොත් මේ සත්‍ය කොහේ හරි ඉඳන් එන්නේද කියලා. අපරාන්තයට දුවනොත් මේ සත්‍ය කොහට යයිද කියලා. නෑ. එයාට සක්කාය දිට්ඨිය නෑ කිසි වෙලාවක මේ රූපයේ සත්‍යයක්. රූපයේ සත්‍යය කියලා පේනවා. පෙනෙන්නේ කොහොමද? Taman තුල දර්ශනයක. පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනේ හින්දා තමන්ට සත්‍ය පුද්ගල භාවයකට පේනවා කියලා පංච උපාදාන ස්කන්ධ ලෝකයේ දකිනකොට දර්ශනයක් තමන් තුළ පටිච්චසමුප්පාදය හරහා ලෝකයා විඳින දුක ඇති උනේ ලෝකසිය සත්පුද්ගල භාවයෙන් දුක් විඳිනවන ඒ දුක ඇති උනේ සත්පුද්ගල භාවයට පෙවුනේ තණ්හා උපාදාන කියන මේ සත්පුද්ගල භාවයට පෙන්න කෙලෙසිය නිසා යෙදුණු නිසා සත්පුද්ගල භාවයට පෙනෙනව නේද කියලා තමන්ව දකිනකොට කිසි වෙලාවක ditthi සම්පන්න පුද්ගලයා මේ රූපයට අදික් කරන්නේ රූපේ සත්‍යය කියලා. ඒකම සක්කාය දිට්ඨිය නැති වෙනකොටම කංකති නෑ. මේ සත්‍යය කොහේ හරි ඉඳන් එන්නේද කොහාට යයිද කියලා පූර්ව අපරන්තිට දුවන්නේ මොකද තමන්ට නම් වෙන්නේ. මං කියන්නේ ඔබේ ගෙදර ෆොටෝ එකක් ගහලා තියෙනවා නම් ඒ ෆොටෝ එක දකිනකොට ඔබට මේ මම කියලා හිතෙනවද නැද්ද? මම කියලා පේනවද නැද්ද? පේනවා. ඒ ෆොටෝ එක දකිනකොට ඔයගොල්ලන්ට ඒක මම කියලා පේන්නේ ඒක ඇතුලේ මම කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ සත්‍යයක් හෝ කොහේ හරි ඉඳන් ආපු කෙනෙක් ඉන්න හින්දාද එහෙන් බලනකොට මේක මම කියලා පේන විදිහ කෙලෙස් ඔයගොල්ලෝ තුල යෙදුනේ හින්දාද කියලා බලන්න. ඒ ෆොටෝ එක දකිනකොට ඒක මම කියලා පෙනෙන කෙලෙසියක් ඕගොල්ලෝ තුල යෙදුනේ හින්දා ෆොටෝ එක මම කියලා පෙවුනේ. කිසි වෙලාවක මේ මමයි කියලා නැත්නම් මේ සත්‍යයක් කියලා ඒ ෆොටෝ එකට ඇඟිල්ල දික් කරනවද ඔයගොල්ලෝ? ඒ සත්‍යය කොහේ හරි ඉඳන් එන්නද කොහටද යයි කියලා පූර්වාපරයට දුවනවද?
ඒ වගේ මේ දැනුත් ඕගොල්ලෝ දැක්කොත් මේ කය මම කියලා පෙනෙන කෙලෙස් සිදුන හින්දා මම කියලා පෙනෙනකම ඇති වෙලා නේද කියලා මේ කයට ඕගොල්ලෝ ඇඟිල්ල දික් කරන්නේ කවදාවත් මේ මම කියලා. එහෙනම් මම කොහේ හරි ඉඳන් එන්න ඇත්ත කොහාට යයිද කියලා පුරු අපරාධෙන් දුවන්නේ. ඒ මගේ නිර්මාණය මගේ ඉපදීම දකින්න මොකෙන්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා කියලා. රූපේ සතර මහා ධාතුයි. සතර මහා ධාතු රූපේට එකයි වාද කර්මෙට මේ කය හටගත්ත මේ ස්කන්ධ ටික හටගත්ත. එතන තිබුණේ මම ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන දුක. සත්පුද්ගල භාවයේ දුක තිබුණේ. ඒ ස්කන්ධ ටික යම් දවසක ඒතම් මම යේසුහමස්මින් මේසෝත්තාති මේ මම මේ මගේ ආත්මය කියලා ගත්තද මේ ස්කන්ධ ටිකට මේ කෙලෙස් ටික එකතු වුණාද ඡාති සත්‍යංගේ ඒ සත්‍යංගේ ඒ පුද්ගලයන්ගේ සත්‍ය නිකාය වැඩෙනවා. දැන් මේ කය මම වෙලා නම් දැන් මේ කය ලෙඩ වෙනකොට ඔබ ලෙඩ වෙනව නෙමෙයිද? මේක මනෝමය සිද්ධියක් නෙමෙයි මම කියන්නේ. දැන් මේ කය ඔබම වෙලා නම් මේ කය දිරන ගානේ ඔබ වයසට යන කෙනෙක් වෙන්නේ නැද්ද? මේ කය ලෙඩ වෙනකොට මට දැන් අංශභාගය ඇදලා කියයි නැත්තම් ත්‍රිකාවක් ඇදලා කියයි නැතිනම් වකුගඩු වෙන නරක වෙලා කියයි දැන් මම ලෙඩෙක් කියනවද නැද්ද? ගාවට මම දැන් මොන වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ කියලා ඉතින්ද දැන් ඒ විතරකුත් නෙමෙයි මන් දිහා ඕල බැලුවා රවල බැලුවා මට හින්ට එකක් ගැහුවා කියලා වේ හුදට මාව ඉලක්ක කළ දුක් විඳින්න පුළුවන් කම එකමානේ වෙලා තියෙනවනේ. එතකොට මේ අද මේ විඳින දුක ලෝකයට හොල්ලන්නවත් බැහැ. ලෝකයට හොල්ලන්නත් බැහැ මොකද? උප්පත්ති වශයෙන් ආපු මට ඉතින් මේ දුක් විඳින්න වෙලා. ඉතින් ඉන්න අපි මිනිස්සු ස්වභාවයක් මිනිස්සු ලෙඩ වෙන එක මිනිස්සු දිරන එක මිනිස්සු මැරෙන එක අපි ඉතින් උපන්නන ජරා මරණයටපත් වෙනවනේ කියන තැනකින් තමයි තියෙන්නේ. එයාට ජරා මරණ නැති කරන්න ක්‍රමයක් නැහැ ලෝකෙට. ජරා මරණ දුක විඳින්නම වෙලා මිසක ජරා මරණ දුකෙන් හෙල්ලෙන්නවත් ක්‍රමයක් නැහැ. නමුත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ඔය විඳින දුක බුදුරජාණන් වහන්සේ මෙහෙම දුක් විඳ අපි ලෙඩ වෙන ඉපදිච්ච ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන කෙනෙක් කියන තැනකින් ප්‍රිය විප්‍රයෝග දුක් අප්‍රිය සංපයෝග දුක් හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ දුක් කායික මානසික දුක් විඳින්න ඉන්න අපි ගාවට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා පෙන්නවා ඔය දුක ඇති උනේ කොහොමද කියන එක. පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්ත නිසා මේ විපාක ස්කන්ධ ටික හැදුනා. රූපේ හැදුනා. ඒ රූපේ මම මගේ ආත්මය කියලා ගත්ත නිසා තමයි ඔබ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත, ජරාවට යන ස්වභාවයෙන්, මරණයට යන ස්වභාවයෙන්, ජරා මරණ ධර්මතාවයෙන් යුක්ත කෙනෙක් උනේ කියලා පෙන්නනවා. මේ කය යම් වෙලාවක යම් දිනක නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ආහාරපත්‍යෙන් හටගත් සතර මහා ධාතු රූපයක් කියන දැක්ම ඔබට එළඹ සිටියොත් මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙනවා මට හින්ට එකක් ගැව්වා මට ලැජ්ජා ඇති කළා කියලා විදිහට දුක් කියනවා නම් ඒව විඳින්න වෙන්නේ කියලා චතුරාර්ය සත්‍ය පැහැදිලි කළා. ඔය ලෝකෙ විඳින දුක් ටික විඳින්නේ
ලෝකයේ මම මගේ කියලා උරුම කරගත්ත මේ ස්කන්ධ ටික මම මගේ කියලා උරුම කරගත්ත කෙලෙසටයි කියලා. ඒ කෙලෙසිය දුරුකල දුක නැති වෙනවා කියලා. දුක් ඇති වෙන විදිහට ලෝකයේ නිර්මාණය කරන දර්ශනය අයින් කරන්න මේ ප්‍රතිපදාව උත්තරනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් පුතග්ජන භූමියේ ඉක්මවා සිටිය දර්ශනයකට ආවා තිටි සම්පන්නයි දර්ශන සම්පන්නයි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකයා මේ කය මමමයි කියලා ඉන්නකොට මේ තව සත්‍ය පුද්ගලිය කියලාම ඉන්නකොට එහෙම දුක් විඳින තැනක පටිච්ච සමුප්පාදය හරහා සත්ව පුද්ගල නොවන ශුන්්‍යත ස්කන්ධ ටිකකට විපාක ස්කන්ධ මාත්‍රයකට මම මගේ ආත්මය කියලා ගත්ත කිලේශය නිසා ජරා මරණ දුක ඇති වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. ඒ කියන්නේ දුක් විඳින විදිහේ දර්ශනය ඇතිකලේ Taman තුලයි කියන එක පෙන්වනවා. ඒ කියන්නේ අපි ඔක තේරෙන විදිහකට බලමු. වෙනදත් මම කතා කරලා තියෙනවා මේ අර්ථ නැති වුණාට. අපි කියමු 5000 කියලා ලෝකේ පරිහරණය කරන කඩදාසිය. වර්ණ ගැනීම පොළයක් තිබුණොත් පොඩි ළමයෙකුට හිටියොත් රහතනාසනමකුත් හිටියොත් අපිත් හිටියොත් එහෙන් බලනකොට මේ වස්තුව පොඩි ළමයාට රහතනාසනට අපිට දෙන්නේ එක සමානයි. දෙන වස්තුව ඊගාවට ඒ තමයි අවිද්‍යා සංකාරය නිසා හටගත්තු විඥානාම දෝෂන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටික. ඔතනින් රහතන් වහන්සේ පුතඥ කෙනෙක් ළමයා ඔක්කොම එකම තැන. මහණෙනි අවිද්‍යාවේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් බාල්‍යගෙත් මෙසේ මේ කය හටගත්තා. අවිද්‍යාවේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් පඬිතෙගෙත් මෙසේ මේ කය හටගත්තා. ඔතෙන්ට එනකොට දෙන්නම එකයි. හරිද? තේනකොට අපි භ්‍රමචර්යාව පුරල නැති නිසා අර වස්තුව දකිනකොට එක රුපියල් 5000ක් මේක මෙච්චර වටිනවා නේද කියලා කාම උපාදානිය අපේ මනසේ යෙදෙනවා. දැන් මේ පෙනෙන දේ වටිනවා කියලා දැනෙන්නේ කාටද? අපිට. දැන් රහතන් වහන්සේගේ මනසේ පෙනෙන දේ අරදී වටිනාකම යෙදෙන්නේ. පොඩි ළමයිගේ මනසේ වටිනාකම යෙදෙන්නේ. අපි දැන් දන්නේ නැත්තම් තණ්හාව දනීද තණ්හා සමුදය දනීද තණ්හා නිරෝධය දනීද තණ්හා නිරෝධය ප්‍රතිපදාව දනීද කියන තැන නොදන්නාකම නිසා ඒ විපාක දකින්නකොටම ඇති වෙන තණ්හාව හේතු වෙන උපාදානයට මේ තණ්හාව අර කෙනෙකුගේ පියල් 5000ක් වටිනවා නේද කියලා වටිනාකමට පෙනෙනකම මනසේ ඇති උනේ කියලා ධර්ම නැති වෙනකොට තණ්හා පත්‍ය උපාදාන තණ්හාව ප්‍රත්‍ය වෙන උපාදානය දක්වා. ඒ කියන්නේ මේ රූපේ වටින්නේ කියන තැනට අපේ මනස ගාවපත් වෙනවා. දැන් මේ රූපේ වටිනාකමටපත් උනේ තණ්හාව නිසා නේද? උපාදානය මේ වස්තුව වටිනවා කියලා ගන්න කමට නේද උපාදානය කියලා කියන්නේ. ඒක උනේ තණ්හාව නිසා නේද? මනසේ වටිනාකම යෙදුනේ ඉඳ ඒක හඳුනගත්තේ නැති හින්දා නේද? තණ්හාව නොයදුනම උපාදානය වෙන්නේ නැහැ නේද කියලා දැන් උපාදානය නොදැනීද උපාදාන සමුදය නොදැනීද වෙනකොට උපාදානය ඇත්ත වෙලා භවය ඇති වෙනවා. ඒ කියන්නේ 5000 කියලා එකක් තියෙනවා වෙන. 5000 කොලේ කියලා එකක් මෙහි තියෙනවා කියන එකට ආවේ මේක වටිනවා කියලා උපාදාන වෙච්ච නිසා නේද? උපාදාන නොවුනනම් භවයේ 5000 කියලා ඒවා මෙහි තියෙනවා කියන එක වෙන්නේ නැහැ නේද කියලා දන්නේ නැති වුනහම දැන් අපි හිතාගෙන ඉන්නේ 5000 කොල කියලා මෙහි තියෙනවා කියලා. හා එහෙම හිතාගෙන ඉන්නවද නැද්ද? වටිනා දේවල් තියෙනවද නැද්ද? තියෙනවා.
පච්චය ජාති දැන් එහෙම දේවල් තියෙන ජාති පච්චය ජරා දැන් ඒ කඩදාසි වුණොත් දුක එනවද නැද්ද? මීයෝ කෑවොත් වේයෝ කෑවොත් දැන් කඩදාසි වුණු කමන දුක රහතන් වහන්සේට දුක එනකොට මොකද එයාට කඩදාසියක් කෙනේ ඉරණ කමක් වෙන්නේ. පොඩි ළමයට දුක එනකොට මොකද කඩදාසියක් කෙනේ ඉරණ කමක් වෙන්නේ. මේ කෙනෙක් දෙයට කෙලස් ටිකක් එකතු කරලා සල්ලි කියලා යමක් නිර්මාණය කළා මේම වටිනා වස්තුවක් නිර්මාණය කරන කම මන් තුල හැදිලා තියෙනවා නේද කියලා තමන් තුල දර්ශනයක් නැති ලෝකයාට හෙල්ලෙන්නවත් නැහැ පේන්නේ වටිනා 5000 කොළමක්. එයාට ඔය කොලේ තියෙද්දි ඕකේ ඉරුණක් දුක කැඩුණක් දුක මියෝ කෑවක් දුක වියෝ කෑවක් දුක ඒක විනාශ නොවේ තිබුණොත් ඒ සල්ලි කොලේ තමන්ට දෙන්නේ දුක හොයනවා. මොකද ඒක තියෙදි තමන් මැරෙන්න උන. වස්තුව නැති වෙලා හෝ තමන් නැති වෙලා දුක එනවාමයි. එනවද නැද්ද? එනවා. කවදාවත් මේ වටිනා දේ විනාශ වීමෙන් එන දුකෙන් යාට මිදෙන්න ක්‍රමයක් තියෙද? යම් කලක ඕගොල්ලෝ හඳුනාගත්තොත් මේ වස්තුව වටිනාකමට පෙන්නපු කෙලෙසිය නිසා නේද? ඒ වස්තුව විපරිණාම වෙනකොට මට දුක ආවේ කියලා. දුකට හේතුව හඳුනාගත්තොත් ඒ වස්තුව විපරිණාම වීම නෙවෙයි දුක විපරිණාම වෙන වස්තුව වටිනාකමට පෙන්නපු මනසේ තියෙන ගතියයි දුකට හේතුව කියලා තණ්හාවයි දුක්ඛ සමුදය හැටියට ඔබ හඳුනාගත්තොත් තණ්හාව නිරුද්ධ වුණොත් දුක නිරුද්ධ වෙනවා කියලා ඔබ හඳුනාගත්තොත් ඒ තණ්හාව ගෙවන්නට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවයි කියලා මාර්ගයක් ඔබ හඳුනාගත්තොත් ඔබට කවදාම හෝ දවසක මේ අනිත්‍ය වෙන දේවල් අනිත්‍ය වෙන දවසක දුක් විඳිනවා කියන සිද්ධාන්තෙ මිදෙන්න බැරි වෙයිද? ඉතින් මෙතනදී මේ පටිච්චසමුප්පාදයේ හරියට ලැබුණොත් චතුරාර්ය සත්‍ය හරියට ලැබුණොත් තමන් තුළ දර්ශනයක් මේ ලෝකයේ නිර්මාණය වෙලා ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ මට පෙනෙනවා මේ සත්‍ය පුදුකල කියලා. දැන් මේ රූප ටික බැරි වෙලා කුඩු පට්ටම් වෙලා ගියෝ මට කෑ ගැහෙයි අනේ මේ මිනිස්සුන්ට මොකද්ද අනේ විනාශ වෙනවා අර මිනිස්සු නරනවා කියලා කෑ ගහයිද නැද්ද? කෑ ගහනවා. මොකද මට එහෙම පෙනෙන නිසා මම ඒක දන්නවා නම් ඒ කරුණාවෙන් මෙතනද පුද්ගල භාවය පවත්වන අවිද්‍යාවෙන් කියලා දන්නේ උදව් කරනවා. නමුත් තමන් පිච්චෙන දුක් වෙන්නේ නැතුව මට එහෙම පෙනෙනවා නම් දර්ශනයක් මේ පංච උපාදානස්කන්ධ ලෝකය කියලා සත්ත්ව පුද්ගල භාවයේ දුක උපදින විදිහට මන් තුල කෙලෙස් නිසා දැක්මක් ඇති වෙලා කියලා පෙවුනොත් ඔය දර්ශනය හරි කියලා දැනගන්න තියෙන තමන්ට තියෙන සාක්ෂි ටික තමයි රූපේ සත්‍යය කියලා ඇඟිල්ල දික් කරන්න තමන්ට බෑ සුදුසු නෑ කියලා තේරෙනවා. මේ රූපේ සත්‍යය කියලා පෙනෙනකම මට නම් වෙන්නේ රූපේට සත්‍යය කියලා ඇඟිල්ල දික් කරන්න සුදුසුද? එන මේ සත්‍යය කොහෙන්ද එන්නද කොහාට යයිද කියලා අහන්න සුදුසුද? නෑ. එයා දුක නැතිකරන්න වෘත සමාදන් වෙන්නේ දුක නැතිකරන්න සීල් රකින්නේ සීලපත පරාමාසත් ඇයි එයා දන්නවා දුක ඇතිකලේ මේ කෙලෙස් නිසා කෙලෙස් නැතිනම් දුක නැති වෙනවා කියලා දන්නවා මිසක දුක නැති කරන්න ක්‍රම හොයනවද? මොකද දුක ඇති කරපු කෙලෙස් නැති නොකොට වෙන වෙන ක්‍රම තියෙනවද දුක නැති කරන්නේ? යා කිසිම වෙලාවක දුක නැති කරන්න සීල් රකින්නේ දුක නැති කරන්න වෘත සමාදානයක් නැහැ. විසුද්ධිය පිණිස කටයුතු කරන්නේ.
යම් කිසි කෙනෙක් දුක නැති කරන්ද සීල සමාධි ප්‍රඥා වඩනවා නම් ඒ දර්ශනයක් නැති කෙනෙක්. එයත් සීලබ්බත පරාමාසයෙන් යුක්තයි. සමහර අය ඉන්නවනේ දේවල් වල ප්‍රශ්න ගැටලු වැඩි දුක කරදර. ඉතින් දුකෙන් නිදහස් වෙන්න දුකෙන් බේරලා යන්න එයා දන්න ක්‍රමය තමයි බෙල්ල වල දාගන්න. කෝච්චියට පයි. වහගොනෝ. ඇයි දුකෙන් නිදහස් වෙන්න? ඒක දුකින්. එයා දුක නැති කරගන්න දන්න ක්‍රමය. ඒ වගේම තව කෙනෙක් දුක් විඳිනවා මේ මම නිද වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා නොයේ විදිහේ පීඩා දුකයි මේ මගේ දෙමව්පියෝ සහෝදර මේවා නැති වෙලා මහා දුක් ගොඩක් විඳින්න වෙලා ඉතින් එයාත් මොකද කරන්නේ මේ දුක නැති කරගන්න කොහොම හරි සිල් රැකලා සමාධියක් වඩලා විදර්ශනා කළා මම මේ දුක නැති කරගන්න ඕනේ කියලා දුක නැති කරගන්න ප්‍රතිපදාවක් කරනවා. ඇයි දුක ඇත්ත වෙලානේ? දුක ඇත්ත වෙලා දුකට ප්‍රතිකර්ම හොයන්නේ දර්ශනයක් නැති නිසා. ඇයි? දුක ඇති කිව්වේ මේ කෙලෙස් නිසා කියලා දන්නවනම් කෙලෙස් නැතිනකොට දුක නැති කරන්න බෑ කියලා දන්නවනම් එයා ශික්ෂාවක් පුරනවා දුක ඇති කරපු කෙලෙස්ය ප්‍රහාණය සඳහා. මිසක දුක නැති කරන්න ක්‍රමවේද හොයනවාද? දර්ශනයක් නැතුව චතුරාර්ය සත්‍ය නැතුව යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා හරි වඩනවා ඒ සීලබත පරමාර්ථය යුක්තයි. මොකද එයා දුක ඇත්ත වෙලා දුක මම වෙලා ඒ දුක තුල සක්කාය දිට්ඨිය තියෙනවා. මම ළිඳ වෙලා මහ වෙලා මරණයටපත් වෙලා මේ දෙමෝපිය සහෝදරයෝ මරනවා වෙන දුක මේ දුකෙන් ඒ අයින් වෙන්න. ওই දුකටපත් කළේ මේ කය මම කියලා පෙන්නලා මේ සත්‍ය පුද්ගලික කියලා පෙන්නපු කෙලෙස් නිසා නේද කියන දර්ශනය නැහැ. ඒකයි අද ඔබට දර්ශනයක් තිබුණොත් මේ වස්තු වටිනාකමට ඔබට පෙනෙන ගානේ තව සත්‍ය පුද්ගලික කියලා පෙනෙන ගානේ මේ කය මම කියලා පෙනෙන ගානේ ඔබ දන්නවා දර්ශනයක් තිබුණොත් පංච උපාදානස්කන්ධ ලෝකේ මේ මට පෙනෙන හැටි ඒකයි ඔබෙන් ඇහුවොත් මේ මම කියලා පෙන්නයි වටිනා දේවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් මේවා කියලා පෙන්නයි තව සත්‍ය පුද්ගලයෝ මිනිස්සු මෙහෙම ඉන්න ඕන තරම් ලංකාවල තියෙනවා පිටරටවල තියෙනවා මේක තමයි ලෝකෙ කියන්නේ ඇත්ත ඔය ඔබ විස්තර කරන්න ඔබට තේරෙන හැටි ඔබට පෙනෙන හැටි ඔය විදිහට තේරෙන විදිහේ ඔය විදිහට පෙනුනේ ඔබ තුල කෙලස් ටිකක් ඉඳලා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ ලෝකයක් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගමන ප්‍රතිපදාව සම්බන්ධයෙන් මොන සාරිස් පාඩම් කියලා. දැන් බලන්නකෝ. මගේ තාත්තා මරණ දවසේදී මට දුක ආවා නම් ඕගලන්ට දුක ආවේ නැහැ. ඇයි? ඉතින් ඒ තාත්තා ඉන්න තාත්තා නම් ඉන්න තාත්තා නරුණ හින්දා දුක වෙනවනම් ඕගලන්ට දුක එන්නේ නැහැ. මම මේ මගේ තාත්තා කියලා බලපු හින්දා මට ඒ රූපේ තාත්තා වගේ පෙනෙන හින්දා ඒ රූපේ විනාශ වෙන දවසේදී මට තාත්තමල දුක ආවනම් ඒ දුකට හේතුව ඒ රූපේ තාත්තා ඒ රූපේ මට ගොඩාක් උපකාර කළ මගේ පියා කියලා ඒක වටිනාකමට පෙන්නපු මගේ කෙලෙස් නෙවෙයිද? එහෙනම් ඒ කෙලෙස්ගේ නිසා නම් දුක ආවේ. හිතපු කෙනෙක් නිසා දුක් විඳලද ඒ රූපේ මගේ පියා කියලා පෙන්නපු කෙලෙස්ට දුක් විඳලද කියලා පෙන්වන්න බෑ. වෙලාව ඒ වගේ මගේ අම්මා මගේ සහෝදරය සහෝදරී කියලා නම් මට පෙනෙන්නේ දැන් මට එහෙම පේනවා. එතකොට ඒ රූප වෙනස් වෙනකොට නංගි මරුණා අක්කා මරුණා අයියා මරුණා කියලා මට දුක එනවනම් අපේ නංගිට බැන්නා අක්කට බැන්නා අයියට බැන්නා
ඒගොල්ලන්ට ලැජ්ජා වුණා කියලා මට දුක එනවා නම් ඒ දුකට හේතුව මොකද්ද? මංගාව එහෙම පෙන්නපු කෙලෙස් නෙමෙයි මගේ ලෝකෙ නෙමෙයිද කියලා බලන්න. ඒ විදිහටම මේ සත්‍ය ඒ විදිහටම මේ ඔක්කොම පෙන්නන්නේ මට. ඒ වගේ අපි කෙනා ඔයගොල්ලන්ගේ අම්මා මරනහම මට මව්බල දුක එන්නේ. ඔයගොල්ලන්ගේ සහෝදරි මරනහම මට දුක එන්නේ. දුකට හේතුව Taman තුල තිබුණ හින්දායි. බැරි වෙලා බාහිර වස්තුව විනාශ වීම නිසා සහෝදරී මල දුක මව මල දුක විඳේ නම් ඔබ විඳිනේ අරමුණෙන් අපිට ඒ විදිහට විඳින්න වෙනවා. ඇයි තියෙන දෙකින් නම් ඉන්නේ නේද? එතකොට දර්ශනය තමයි මොකද්ද? ලෝකයේ ඇති වෙන හැටි නැතිවීම නැති කරන මගත් බම්බයක් පොම්බ ශරීරයෙන් දක්වන දිට්ඨි සම්පන්නය. එයාව ප්‍රකාශ කරනවා මම දිට්ඨි සම්පන්නයි. මම දර්ශනයෙන් යුක්තයි. සාමාන්‍ය ලෝකයට වඩා මම වෙනස්. එයාට කිසිම වෙලාවක සැක නැහැ. විචිකිච්ඡා නැහැ. සක්කාය දිට්ඨි සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා සැක නැහැ. විචිකිච්ඡා නැහැ. මේ සත්‍ය කොහේ හරි ඉඳන් එන්න ඇති කොහාට හරි යන්න ඇති කියලා. මොකද පෙර ඉඳන් සත්‍යය ආවේ නැහැ. මේ විදිහටම සත්‍ය පුද්ගල භාවය දුක ඇතිකලේ කෙලෙස් නැතිකල දුක නැති වෙනවා කියන එක නොදන්නා නිසා සත්‍ය පුද්ගල භාවයේ ඇත්ත වෙලා කර්ම රැස් කරගත්ත හින්දා අදත් විපාක ස්කන්ධ ටිකක් හැදුණා. අදත් විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික එකතු කරලා සත්‍ය පුද්ගල භාවය හදාගත්තා. දුක හදාගත්තා. අද මේ සත්‍ය පුද්ගල භාවයේ දුක හැදුවේ කෙලෙස් එකට කෙලෙස් නැතිකල සත්‍ය පුද්ගල භාවය නැති වෙනවා කියලා දන්නේ නැතුව සත්‍ය පුද්ගලයෙම ඉන්නවා කියලා සත්‍ය පුද්ගල භාවයෙන් කටයුතු කළොත් අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් වෙලා ආයෙත් ඉපදෙනවා. ප්‍රතිසන්දෝෂේ විඥානේ පැමිණෙනවා. එදාට කෙලෙස් ටිකකට සත්‍ය පුද්ගල භාවය තබල දුක හදා ගන්නවා. එදාට ශාස්ත්‍ර මහන්සිය නමක් හම්බුනේ නැත්නම් දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන කියලා දෙන්න. එදාට දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදායි අඥාන කියන අවිද්‍යාවෙන් කර්ම රැස් වෙනවා. කියලා මේ සංසාර චක්‍රයේ වෙනවා. මේක කෙලවරක් නැහැ කියලා. එතකොට අද අපිට පුළුවන් මොනොත් දුක්ඛ ඥාන මේ ලෝකයේ දුක් විඳින එක ගැන නුවණක් හදා ගන්න. සත්‍ය පුද්ගල ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුන්න සුපායාසයක් ලෝකයේ විඳින මේ සත්‍ය පුද්ගල භාවයට වටිනාකමට ලෝකයේ වෙන්නපු හදපු කෙලෙස් නිසා නේද කියලා දුක ඇති කරපු හේතුව තමන්ට දකින්න පුළුවන් වුණොත් එයා දකින්නේ දර්ශනයක් තමන් තුළ කෙලෙස් ඉදිරි නිසා මේ ලෝකෙ නිර්මාණය කියලා දකිනකොට දර්ශනයක් අනිත් පුතජන භූමියක්ම හිටියා අනිත් කෙනා මේ සත්‍යයමයි පුද්ගලයමයි වටිනාමයි කියලා දකිනකොට මේ කෙලෙස් නිසා මේ ලෝකෙ නිර්මාණය කළා කියලා මෙහෙම පෙනෙනකම නිර්මාණය කළා කියලා දකිනවා. එතකොටම මේ කෙලෙස්ය ගෙවගත්තොත් දුක නැති වුණ හැකි මේ ප්‍රතිපදාව ගන්නවා. අවිද්‍යාව නැ විද්‍යාව ඉපදිලා. හැබැයි එයාට ආශ්‍රව ඉතුරු. ආශ්‍රව කියලා කියන්නේ මේ දර්ශනේ නොදන්නා කාලේ මේ පෙනෙද්දී සත්‍ය කියලා අසුරු කරපු හුරුව තියෙනවා. දර්ශනේ මතක් වුණොත් එතකොට යන්නේ ඇත්තට මේ මට පේනව නේද කියන එක මතක් වුණොත් යන්නේ අමතක වෙච්ච ගම තාම සත්‍ය පුදුවේ කැටිට ගනුදෙනු කරනවා. මේ වස්තු වටිනාකමට පෙන්වන කමින්ද මට වටිනවා නේද කියලා දර්ශනයක් තියෙනවා. අමතක වුණොත් ඒ වස්තුව වටිනවා කියන තැනකින් කටයුතු කෙරෙනවා. බැරි වෙලා හරි අරක මතක් වුණොත් අර අල්ලන වේගය අතරයි. ආශ්‍රයක්ෂය කරනවා කියන්නේ හැබැයි මේ හුරුව ගෙවන්න තියෙන්නේ සීලයක පිටලා හිත වඩ
මේ දර්ශනයම පෙන්වන්න ඕනේ. දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන මේ විදිහට වටිනාකම පෙන්වන්නේ මේ කෙලෙස් නිසා නේද කියලා පෙන්වන්න ඕනේ. සත්‍ය පුද්ගල භාවයට පෙන්වන්නේ මගේ කෙලෙස් නිසා නේද කියලා. එහෙම පෙන්වන්න හරිය නැත්තම් මේ සතිපට්ඨාන වල සතිපට්ඨාන දැන් මේ දර්ශනය අහගත්ත කෙනා සතර සතිපට්ඨානේ වඩන්න විතරමයි කායानुපස්සන වඩන්න විතරමයි ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. එයා කරන්නේ මොකද? ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්‍යං කොච්චරයි බලන්න. ඒ කිව්වේ දැන් දර්ශනයෙන් අහගන්න හම්බුනේ මේ රූපය සත්‍ය පුද්ගලයක් නොවන අනාත්මදී මගේ කෙලෙසයකට පුද්ගල භාවයට පෙන්නලා මේ දුක ඇති කළ නේද කියලා. මෙයා දැන් රූපය බලනවා. දැන් අහගත්තට තාම පේන්නේ නැහැ කියන්නේ. පේන්නේ. එයා ඒ හින්දා සතිපට්ඨාන වල මේ රූපය පඨවි තේජෝ වායු කියලා සතර මහා ධාතු කන ගුණ ආහාර නිසා හැදෙන ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා ඔහොම බල ඉන්නකොට ටික දවසක් යනකොට සුවක්ඛාතෝ භගවතතම් භාගතුනාස මනාකොට දේශනා කළා තියෙනවා. ඇත්තනේ රූපේ සතර මහා ධාතු කන ගුණ ආහාරයෙන් හැදෙන තියෙන ආහාර නැති වෙනවා නම් ඒ බඳු රූපයක් කියන තැන පුද්ගල භාවයට මට තමයි පෙන්ලා තියෙන්නේ කියන එක එයාට ඔප්පු වෙලා ගියා. සත්‍ය පුද්ගල භාවයට විඳපු දුක තිබුණා නම් ඒ මේ රූපේ සත්‍ය පුද්ගල භාවයට පෙනුම් කෙලෙස් නිසා නේද කියලා ඔප්පු වෙලා පෙනෙනවා මේ ප්‍රායෝගික වැඩ පිළිවෙල. ඇයි අභ්‍යන්තර සම්මර්ෂණය කළා බලනකොට මෙතන තියෙන්නේ මෙහෙම ස්කන්ධ ටිකක් නම් එහෙනම් මේක කෙනෙක් ඇටියට පෙන්නලා දුක ආපු සිද්ධාන්තේ තමන්ගේ පැත්තේ තිරිච්ච වරදක් කියන කොප්පුල සතිපට්ඨානේ වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුකයි දුක්ඛ සමුදය දෙක අවබෝධ වෙනවා. නිරෝධයයි. එහෙම නැත්නම් කෙස්ලොම් නියත සම්මස් කියන්නේ පඨවි කොටස්. ඉච්ඡෙන් කරව කියන්නේ ආපෝ කොටස්. දවල් තවන දිරවන ස්වභාවය කියන්නේ තේජෝ. හමන බිමෙන් හැකිලෙන් කියන වායු ස්වභාව. මේ රූපය පැවැත්ම වෙන්නේ මම මහ භූත හතරෙන් නේද කන මොන ආහාර නිසා හැදෙනව නේද කියලා. සිහි වෙන හැම රූපයකම රූපයේ උදේ වැයෙන රූපයේ උදේ වෙන්නකොට ඉබේමයි මේ දේශනා සුදේශිත බව කියලා පේන්නේ. ඇත්ත නේද මේ රූපයක් තියෙන තැනක පුද්ගල භාවයකට පෙනීම නිසා දුකක් විඳනනම් ඒ දුක ඇවිල්ලා තියෙන්නේ මේ රූපයේ පුද්ගල කියලා පෙන්න කෙලෙස් නිසා නේද කියන උත්තරේ Tamanටම ලැබෙනවා. ඇයි පුද්ගල භාවය පතිත වෙච්ච ස්කන්ධයේ ඇත්ත පෙන්නකොට එතන නැත්තම් ඒක කෙනෙක් කියලා පෙන්නපු දුක විඳනනම් ඒක කෙලෙසයකට නේද කියලා දුක සමුදයට කිපෙම තේරෙනවා. ඒක සතිපට්ඨානේ වඩනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒක වෙන්නේ හැබැයි මේ දර්ශන ඉගෙනගත්ත කෙනාට චතුරාර්ය සතිපට්ඨානේ මාර්ග සත්‍යයටයි. දුක දැකලා දුක ඇතිකලේ කෙලෙස් නිසා කියලා දැකලා කෙලෙස් නැතිනම් දුක නැති වෙනවා කියලා දැකලා ඒක ඔප්පු කරගන්න වැඩ පිළිවෙලක් වෙන කෙනාට මේ වැඩ පිළිවෙලෙන් කරන්නේ වෙන බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇත්තද කියලා අපි ඔප්පු කරලා බලන්න. කියපු දේ දෙවුන්නේ දැන් අපි හාරලා බලනවා අපිම බලනකොට රූපේ යථාර්ථයේ පෙනෙනවා මොකද්ද? සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ මාත්‍රයක් කියලා දකිනකොට බුද්ධේ කංකති නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන සැක සංකා නැහැ. ධම්මේ කංකති ධර්මයේ කෙරෙහි සැක සංකා නැහැ. ඇයි? මොනතරම් ඇත්තද මේක පුද්ගල භාවයට පෙන්නලා දුක ආවා කියන එක කෙලෙසයකට යුනේ කියපුදී දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නපො. කෙලෙසයකටයි කියලා පෙන්නපු දේ මොනතරම් ඇත්තද කියලා තේරෙනවා. අතීතයේදී කෙනෙක් දුක අහලා දුක ඇති උනේ කෙලෙසයටයි කියලා අහලා කෙලෙස නැතුව දුක නැති වෙනවා කියලා අහලා මේ විදිහට කටයුතු කළා නම් ඒ හැමම දුකෙන් මිදුණු අයමයි කියලා සංගය කෙරෙත් නැක හිටින්නේ. සික්ඛාය කම්පති දුකෙන් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් නැහැ මේ දර්ශනය නරක සීලයක පිළිවෙලට බලන්න. ඊගාවට පෙර සත්‍යයේ කිතියද කියලා එයාට සැක නැහැ. මතුත් නැහැ, පෙරක් දැනුත් නැහැ. මේ පටිච්චසමුප්පාද ධර්ම කියලා සැක නැහැ. දර්ශනය තියෙනකොට සක්කාය දිට්ඨියක් නැහැ, බුද්ධ ආදී අර්ථකථනය කියේ සැකක් නැති වෙන මේ සිද්ධාන්ත ටික ඔක්කොම වෙනවා. මේ න්‍යාය අහගෙන සතිපට්ඨානෙ වෙනවා.
තේරෙන්නේ නැත්නම් සතිපට්ඨානේ වඩන්න. එතකොට ඊගාවට හරි සාධාරණයක් කරලා තියෙනවා මේකට සංසාර චක්‍රයකුත් වෙලා තියෙනවා. අපිට දර්ශනයකුත් ඇති වෙලා තියෙනවා. පටිච්ච මෙතෙන් දෙනකොට ජරා මරණ දුක් කියනකොට මේක කඩලා අතීත දාන්න එපා. මේ කාල තුනකේ හම්බ වෙන්නේ මොකද? කාල තුනකින් කොටස් හතරකින් සංදි තුනකින් ආකාර 20කින් පටිච්චසමුප්පාදයේ බලන්න කියලා බුදුරජාණන් වහන්සේ ධම්මට්ටි ඥානයේදී ඉගෙනුවට මේ අංග 12 ඇතුලේ කාල තුනයි සංදි තුනයි කොටස් හතරයි ආකාර 20යි බලන්න කියලා පෙන්නලා නැහැ. මේ කාරණා ටිකක් පෙන්නලා 20 ආකාර න්‍යායක් දීලා කොට්ටාස හතරකින් කාල තුනකින් සංදි තුනකින් ආකාර 20කින් පටිච්චසමුප්පාද ඥානද පටිච්චසමුපාදයේ ධනෙ කියලා දන්නවා ඥාතත්තේ ඥානම් පජානනත්තේ පඤ්ඤා කියලා පෙන්නනවා මිසක මේ 12 ඇතුලේ බලන්න කියලා කොහොමවත් පෙන්නලා නැහැ. අපි ගොඩාක් දෙනෙක් කවදා හරි කවුරු හරි මේක විනිශ්චය කළ කෙනෙක් හරි අව්‍යක්තව තමයි මේක විනිශ්චය කළේ. විෂයාකාර පරියාය 12 ආකාර පරියායට බහලන්න ගිහිල්ලා මේ වැරද්ද වෙලා තියෙනවා. කිසි වෙලාවක තව පරියායකට බහලන්න බෑ. හැබැයි විෂයාකාර පරියායෙන් පෙන්වපු අර්ථයම මේ 12 ආකාරනුත් එන්නේ. මේ පරියායෙන් කියපු අර්ථයම අර පරියායෙනුත් එන්නේ. අර්ථය සමාන වෙන්නට ඕනේ පරියාය දෙක. එතකොට මෙතනදී පෙර අවිද්‍යා සංඛාර නිසා ඔන්න හේතු විඥානාම උදාහරණ පස්ස වේදනා කියනකොට හේතුඵල සම්පත මේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික ඇති කළාම පුද්ගල භාවයේ විපාකයක් කරගන්න මේ දෙකම ඵලයක්. අද දුක්ඛය ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය ඥාන වෙනකොට මේ ඵලය අප හේතුවක් කරගෙන ඵල හේතු සත්‍යයක් වෙනවා. ආයත් මේ හේතුව නිසා ආයත් ඵලයක් හට ගන්නවා. ඵලයට කෙලස් ටික එකතු කළා ආයත් විපාකය. විපාකය කියන්නේ විස්කන්ධ ටිකකින් විතරනේ විස්කන්ධ කෙලස් දෙකම එකතු වෙච්ච තැනට ගන්නවා විපාකය. මේක ස්කන්ධ ටිකේ විපාකය මේක පුද්ගල භාවයේ විපාකය. එතකොට දැන් මේ විපාකය කියන්නේ ඵලයක් නැතකොට මේ දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය ඥාන නිරෝධය ඥාන කියන අවිද්‍යාව ඵලය ආපහු හේතුවක් කරගෙන අපි අවිද්‍යාව. එතකොට මේක දෙරෙන්දන් දැන් ආපු හැටි දකින්න දෙරෙන්දන් දැන් ආපු හැටි දැන් කෙලස් ටික එකතු කරලා දුක ආපු හැටි කියලා හේතු ඵල සංදය දකින්න. අද දුක දුක ඇතිවෙන්නේ නැතිවම දකින්න බැරි වුණොත් ඵල හේතු සංදය අද විද්‍යාවෙන් කර්ම රැස් කරගන්නවා කියලා ඵල හේතු සංදය දකින්න. අද විද්‍යා සංකාර තිබුණ නැවතත් මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැසගෙන මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හදායි කියලා හේතුඵල සංදි ආපහු දකින්න. මේ විදිහට දකිනකොට පොප්පත් ඒකාංගති අපරත් ඒකාංගති යනවා. එහෙම නැතුව මේ අංග තුල හැතුල කාලකට කරන්න එක. මේක මෙහෙම පෙන්නන්නේ නැහැ. මේක එක කොටසක්. හරිද? මේ දිගම දෙවෙනි කොටස. මේක අපහු තුන්වෙනි කොටස. මේක අනාගතයට හතරවෙනි කොටස. සංදි තුනයි. හේතුඵල සංදි, හේතුඵල සංදි, ඵල හේතු සංදි, ආපහු හේතුඵල සංදි. තුන් කාලෙම අහුවෙන විදිහට තියෙනවා. එහෙම මිසක අංග 12 තුල මෙහෙම කරන්න බෑ. එහෙම වුණොත් කර්ම විපාක විතරයි කෙලස් කියලා එකක් නැති වෙනවා. මේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන ධර්මතා ටික ධම්මට්ටි ඥානේ පරිම කම්ම බවස්මින් කියලා මෝහ අවිද්‍යා ආයෝන සංකාර නිකාන්ත තණ්හා උපගමන උපාදාන චේතනා බහුව කියලා ඒ ටික පෙන්නලා මෙතන වර්තමාන ඵලපහට විඥානාම සලයන් පස්සේ වේදනා කියලා පෙන්නලා වර්තමාන ඵලපහට වර්තමාන හේතු පහ අද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන නිසා කියලා හැදෙනකොටම
අපි හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ තණ්හා උපාදාන භව කියන ටික තමයි ඒ කියන්නේ. එමෙන්න ඉතින් අවිද්‍යාව සංකාර කියන්නේ. මේ පරියාය ගන්න අංග 12 පරියාය පෙන්නකොට අවිද්‍යාව සංකාර තණ්හා උපාදාන භව තිබුණාට තණ්හා උපාදාන නොසලකා හැරලා අවිද්‍යාව සංකාරය විතරක් මේ පරියාය දක්වලා තියෙනවා. මොකද අවිද්‍යාව සංකාර තමයි ප්‍රධාන කාරණාව. තණ්හා උපාදාන කියන ටික කෙලෙසයක්. විෂයාකාර පරියායදී කර්ම භවයේ පූර්ණව පෙන්වන අවිද්‍යාව සංකාර තණ්හා උපාදාන භව කියලා. විඥානම මුලාට පස්ස වේදනා කියලා උප්පත්ති භවයේ පෙන්වන උප්පත්ති භවයේ තියෙන කෙලෙසේ පෙන්වන්නේ නැතු. ඒ පරියායෙන් විපාකයේ කෙලෙස් පෙන්වන්නේ නැහැ. මේ පරියායෙන් කර්මයේ තියෙන කෙලෙස් පෙන්වනවා. මේ පරියාය පෙන්න ඇති. නමුත් මෙතනදී කර්ම ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් තියෙනවා. විපාකයට තණ්හා උපාදාන කියන කෙලෙස් තියෙනවා. මේ කෙලෙස් පුත් දෙපැත්තකින් යෙදෙනවා. හැබැයි දෙක අර්ථ දක්වන ක්‍රම වෙනස්. එකක් ටිකක් ඕගලන්ට හිතන්න වෙයි. විපාකයකට තණ්හාව අර්ථ දැක්වුවොත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තමයි අර්ථ දක්වන්න වෙන්නේ. මොකද මේ මට්ටමේදී අපිට කාම තණ්හාව තමයි යෙදෙන්නේ. රූප භව මට්ටමේ විභව තණ්හාව යෙදෙන්නේ. අරූප භව තණ්හාව යෙදෙන්නේ. අරූප භව මට්ටමේ විභව තණ්හාව යෙදෙන්නේ. මේ උපාදානයේ විපාකයකට උපාදානයේදී කාම උපාදාන, ditthි උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදානය කියලා යෙදෙන්නේ. විපාකයේදී මේ භවය උප්පත්ති භවය, කාම භවය, උප්පත්ති භවය, රූප භවය, උප්පත්ති භවය, අරූප භවය, උප්පත්ති භවය කියලා උප්පත්ති භවය යන ගණයට යනවා. ඊට පස්සේ කර්ම භවයේදී අවිද්‍යාව සංකාර තණ්හා උපාදාන භව කියන තැනක අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තකට තණ්හාව වේදෙනවා. ඒ හින්දා ප්‍රතිසන්දියට යනකොට විපාකයේ වෙනසක් තියෙනවා. කර්ම නිමිත්තට තණ්හාව වේදෙනවා. කර්ම භවයේ යෙදෙන තණ්හාව හඳුන්වන්නේ නිකාන්ති තණ්හා කියලා. සතුට වෙන ගතිය විතරයි. උපාදානය හඳුන්වන්නේ උපගමන උපාදානං කියලා. මේ කාම උපාදාන ඇටියට කාම තණ්හාව ඇටියට විස්තර කරන්නේ සතර උපාදානය විස්තර කරන්නේ නැහැ. එතන තණ්හා උපාදානය විස්තර කරන්නේ නිකාන්ති තණ්හා උපගමන උපාදානං කියලා. භවයේ පෙන්වන්නේ කර්ම භව හැටියට චේතනා භව කියලා. අපි දැන් අද බලන විදිහට භව දෙකක් හම්බෙන්නේ නැහැ අපිට. දැන් අද බලපු විදිහට මෙච්චර කාලයක් බලපු විදිහට විපාක ස්කන්ධ දෙක තණ්හා උපාදාන කියලා කර්ම භවය විසක උප්පත්ති භවයක් හම්බ වෙනවද? භවයේ දෙකට බෙදනවානේ. කර්ම භවය උප්පත්ති භවය කියලා දෙකක් බෙදනවානේ. එතකොට මේක කර්ම භවය වුණ කෝ උප්පත්ති භවය? විපාක ස්කන්ධ දෙකකට කෙලෙස් එකතු වුණාම උප්පත්ති භවය හැදෙනවා. ඒ නිසායි පුද්ගල භවය ඉපදීම ජාති ජරා මරණ. මෙතන දක්වා භව ජාති. ආයත ඒ ටික නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් කර්ම භව හැදෙනවා. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියනකොට ඒක චේතනා මට්ටමේ තියෙන භවය. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන කර්ම භව මට්ටමේ තියෙන අංග පහ නිසායි මේ විඥානාත්මක රතන පස්ස වේදනා කියන්නේ. ලෝකෙට හඳුනා ගන්න බැරි වෙලා තියෙන දේ තමයි විපාක ටිකකටත් කෙලෙස් දෙන්න පුළුවන්, කර්මයකටත් කෙලෙස් දෙන්න පුළුවන්. කියන ටික විපාකයකට කෙලෙස් හේතුණු විපාකයේ වෙනස්කමක් වෙනවා මිසක ඒක කර්ම වෙන්නේ නැහැ. මේ විපාක ස්කන්ධයකට කෙලෙස් හේතුණු හින්දා තමයි මිනිස්යන්ගේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ වෙනස තියෙන්නේ. විපාක ස්කන්ධ ටික සමානම දෙවියොත් එකයි, බ්‍රහ්මයොත් එකයි, මිනිස්සුත් එකයි. මේ විපාක ටිකට කෙලෙස් ටික එකතු කළොත් තණ්හාව කාම තණ්හාවම භවයේ කාම භවය වෙනවා. විපාක ස්කන්ධ ටිකට තණ්හාව භව තණ්හාව වුණ භවයේ තණ්හාව භව මේ උපපති භවයේ රූප භවයේ වෙනවා. මේ වේදනා ටිකට විභව තණ්හාව එකතු වුණ අරූප භවයේ වෙනවා. කාම භවයේද රූප භවයේද අරූප භවයේ කියන උපපති භවයේ තුන් ආකාරයි. හරිද?
මේ කර්මයක් වෙනස් වෙනවා. කාම භවයේ කර්ම භවයේ, රූප භවයේ කර්ම භවයේ, අරූප භවයේ කර්ම භවයේ කියන. ඒ තුන් දෙනාම මෙතන කර්මය වෙනස් කරන්නේ තණ්හාව කියන කෙලෙස් නිසා. මෙතන රූප භවයේ උපපති භවය වෙනස් කරන කෙලෙස්. අපි කියමු අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාවෙන් හටගන්න කර්ම ගන්න කුසලයක් ගන්න. අලෝභ අධේශ අමෝහ කියන කුසල. මේ අලෝභ අධේශ අමෝහ කියන කර්මය නිසායි මිනිස්සු උපදින්නේ, දෙවියෝ උපදින්නේ, ත්‍ක්මෝ උපදින්නේ. මේකට කෙලෙස් කියන්නේ නොයතුනේ නම් ඔක්කොම එකම මට්ටමේ වෙනවා. ඔක්කොම අලෝභ අධේශ අමෝහයි. නමුත් මනුස්ස මට්ටමේ උපදින කර්මයක්ද, දෙවියෙක් කියලා උපදින කර්මයක්ද, බ්‍රහ්ම විදිහට උපදින්නේ මේ කර්ම නිමිත්තට කියන එක තියෙන කර්ම නිමිත්තට තියෙන තණ්හාවක්. මේක ඉච්ඡා දුරකට යන්න ඕනේ. නමුත් හිතන්න දේවල් ගොඩක් ඕගොල්ලන්ට tie කියන එක මතක් කරනවා. මම මේ කියපු දර්ශනය ටිකක් කර තේරෙනවා. මේ දර්ශනයේ තේරුම දර්ශනය කියලා කියන්නේ විපාක ස්කන්ධ ටික කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේවල්. මම ඒක ඔයගලන්ට ඒකටත් නිදසුනක් දෙන්නම්. මේ නිදසුන සන්තකේ ලබා ගන්න හැම ආයතනයකටම ආදේශ කරන්න. නොදන්නා භාෂාවකින් ඕගොල්ලන්ට කවුරු හරි දෙයක් කිව්වොත් හෝ බැන්නොත් හෝ මොනවා හරි දෙයක් කිව්වොත් සත්‍ය ඇහෙනවද නැද්ද? සෝතම් පරිච්ඡ සද්දේච උපජ්ජති සෝත විඥානං තින්න සංගති පස්ස. දැන් ඒ සද්දෙන් මට හොඳ කිව්වා හෝ බැන්න හෝ කියලා ලැජ්ජ වෙන්න හෝ සතුටු වෙන්න අර්ථයක් ඕගොල්ලන්ට ලැබෙනවද? එහෙනම් පුරාණ කර්මයට හටගත් විපාක ස්කන්ධ කියනකොට අන්නේ ඇහෙන තැන දකින්න. ඒ ටිකේ ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රසංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එක ධර්මතාවයක්වත් නිහඬදී ශබ්ද රූපේ සමත් නැහැ. ඔය ශබ්ද රූපයට ඕකුළු ටිකක් එකතු කළොත් මේකට කියන්නේ බයි. මේකට කියන්නේ හොඳ කියනවා. මේ වචනේ ලාභයක්, මේක අලාභයක් කියන තැනකින් ඕකුළු ටිකක් එකතු කළොත් ඇහෙන ශබ්දයට තමන් ඊට අනුව හිතුවාම ඕගොල්ලන්ට දැනේ ශබ්දය කියන එක බැනුමක් හැටියට. ශබ්දය කියන එක බැනුමක් බවට පත් උනේ ඇහෙන ශබ්දයට මට බනිනවා කියන තැනකින් මම හිතපු හින්දා නේද? නැත්නම් මේ අදහස් ටික එකතු කළ නිසා නේද කියලා ඕගොල්ලෝ දන්නේ නැත්තම් භවය කියන්නේ ඕගොල්ලෝ හිතාගෙන බැනුම් කියලා එකක් හිතියනවා කියලා හිතාගෙන ඉන්නේ. බනිනවා කියලා වචන තියෙනවා, බැනුම් කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන ඊගාවට ඇහෙනකොටම මේ කෙලෙස් ඉදිලා ඉන්නේ කෙලින්ම ඕගලන්ට බැනුමම එනවා. බැනුම් අහලා කාගෙන් හරි දුකක් විඳිනවා නම් ඔය දුකට හේතුව ඇත්තටම දාන්න පුළුවන් කොතෙන්ද කියලා බලන්න. අර සත්‍යය ඇහුණු තැනටද ඒකට කෙලෙස් ටිකක් එකතු කරපු තැනටද? එහෙනම් බැනුම් ඇහිීමේ දුක පණවන්න වෙන්නේ කොතෙන්ද? කෙලස් ටික නිසා මිසක කෙලස් ටික නැතුණු දුක නැති වෙනවා මිසක පෙර කර්මයට හැදුණු කනට ඇහෙන ශබ්දයට සෝත විඥාණයට දාන්න පුළුවන්. ඒකයි දුක පනවන්නේ ස්කන්ධ ටිකෙන් දුක පනවන්නේ කෙලෙස්. බැනුම් ආපු කෙලෙස්යේ තියෙන තමන්ගේ වරදකින් එකතු වෙච්ච ටිකේ ඉඳලා. නමුත් අපිට ඔතනින් නවත්තන්න බෑ. අපේ ජීවිතේ ඇහෙනකොටම කෙලෙස්iyේදීලා කෙලෙස් ඇත්තත් වෙලා දුක කියන තැන දක්වාම අපිපත් වෙලා ඉවරයි. ඒක ලෝකෙ මෙහෙ නවත්තන්න බැරි. දැනුම් අහලම ඉවරයි. කාල්යන විතර ඇතුලේ සත්පුරුෂ සද්ධර්මයෙන් අහන්න හම්බ වෙනවා. දැනුම නිසා යම් දුකක් ආවනම් ඒ දුක දැනුම හදපු කෙලෙස් නිසායි. කෙලෙස් නැතිකොලොත් දැනුම අනු දුක නැති කරන්න පුළුවන්. මේ සීලයක පිළිපලා හිත සමතකම තහනකින් වඩලා සත්‍ය රූපී පිළිසින් දකින දැනට ගන්න. ඕගොල්ලෝ සීල සමාධි ප්‍රඥා වැඩුවාම සත්‍ය පිළිසින්ද දකින දවසක් එයි. එදාට සත්‍ය ඇහෙනකොට තමන් තුළ
ඒකට මට බයිනවා කියලා එකතු වෙන කොටස එකතු වෙන්නේ නැති දවසක්. රාතන වාසිය කියන්නේ එහෙම කෙනෙක්. එදාට ලාභ යසායස නින්දා ප්‍රසංසා කියන ධර්මතා අටෙන් එකකින්වත් කන නිසා දුක් වෙන්නේ නැහැ රාතන වාසිය. රූපයත් එහෙමයි. සත්‍යත් එහෙමයි. එතකොට දුක පණවන්නේ ත්‍රිරාම ධර්මයට අටගත ස්කන්ධ ටිකෙන්. දැනුම් අහපු දුක පණවන්න වෙන්නේ කෙලෙසේ ඉඳලා මිසක කනට ඇහුම්තන ඉඳලා පණවන්න. ඒ කියන්නේ බාහිර සබ්දයට බාර දෙන්න පුළුවන් ද දැනුම? බැ. ඒ වගේමයි සත්පුද්ගල භාවයේ ජරා මරණයට දුක බාහිර රූපයකට බාර දෙන්න බෑ. ටීවී එකේ තියෙන රූපයත් කෙනෙක් කියලා පෙන්නලා දුක ගෙනත් දෙනවා නම් මම හැමදාම කියන කතාව තියෙනවනේ. ඒ කෙනෙක් හින්දා නෙමෙයි මේ වස්තුව කෙනෙක් කියලා පෙන්නපු කෙලෙසට නම් ඉතින් මේ දැන් ඒකමයි කියන්නේ. ඒ රූපයත් කෙනෙක් කියලා පෙන්වනවා නම් පෙන්නලා දුක ආවනම් බලන්න දුක හදලා තියෙන මේ වස්තුව පුද්ගල භාවයට පෙන්නපු කෙලෙස නිසා නෙමෙයිද කියන්නේ. එහෙනම් දැනු දරුවා මරනවා අම්මා මරනවා පුද්ගලයා මරනවා කියලා පුද්ගල භාවයෙන් නිසා එන දුකක් තියෙන පුද්ගල භාවයට පෙන්න කෙලෙස නිසා කියන එක බුදුරජාණන් දෙන්නා. ඕක හඳුනාගත්තොත් ඕගොල්ලන්ට ප්‍රඥාචර්යාවක් හම්බ වෙන දුක ගෙවා ගන්න ක්‍රමයක් හම්බ වෙන. ඕගොල්ලෝ දුක නැති කරන්න මොන හරි කරන්නේ පරිශන කරන්නේ මේ විදිහට ලෝකයේ පෙන්නපු මේ ගතියයි දුක ඇතිකලේ කියලා දන්න හින්දා දුක ගෙවා ගන්න ඕගොල්ලෝ විහිදිය කරනවා. මොකද යාට දර්ශනයක් තියෙනවා දුක නිරුද්ධ කළ හැකිමයි කියලා ගන්නවා. මොකද බාහිර තිබුණු එකකින් නම් දුක ආවේ අපිට මොකුත් කරන්න බෑ. දුක ඇති කරපු හේතු තමන්ගාම තියෙන හින්දා ඒ හේතු නැති කළ යන දුක නැති කළ හැකි. ඒකයි මම හැමදාම කියන්නේ දුක එන්නේ බාහිරින් කියලා දැක්කොත් වැදගෙන ඉඳ වෙනවා ලෝකෙට. ඇයි අනිත් කට්ටිය දැනු කියලා දෙයක් තියෙනවා දැන්නොත් දුක එන්න පුළුවන්. ඒ හින්දා බණින් නැති විදිහට ඉතින් බොහෝ චාටිය තියාගන්න වෙනවා. එතකොට දරුවෝ මරනොත් ගෙවල් වල කැඩුනොත් බිඳුනොත් දුක එන්න හින්දා මොකද වෙන්නේ? ඒව කැඩෙන්නේ විදිහට නැතිව පරිස්සමෙන් තියාගන්න වෙනවා. ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි, ලේසි වැඩක් නෙමෙයි. කළා ඒ අන්තිමට කරන්න බැරි වීමෙන් නැරෙන්නේ. නමුත් මරණකම උත්සාහය අතරින්ෙත් නෑ. දර්ශනයක් තියෙන කෙනා ඊගාට මුළු ජීවිතේම කැප කරනවා. මුළු සංසාරේ මේ වගේ දුක් ලෝකේ උපද්දල දුක ඇති කරපු කෙලෙස්ය ගැන කලකිරෙනවා. මේ කෙලෙස්ෙන් මිදී ගන්න එයා කොහොම හරි දරදිරිය කරනවා. මේ විදිහට පෙනෙන ලෝකේ ඒ කියන්නේ අදත් හරියට CD ටැකියක් දාපු ගමන් ඒක කියවනවා වගේ කම්පියුටරය ඇසිඩරි පිටේන වස්තු වේගෙන් හිත කියවන. කනට ඇහෙන වස්තු වේගෙන් හිත කියවන. කියවනකොට නිර්මාණය වෙන ප්‍රතිඵලය පුද්ගල භාවය වටිනාකම. මේ අරමුණු ටිකට හිත කියවන ගතිය අයින් කරගත්තේ නැත්නම් දුක නිදෙන්න බෑ කියලා දන්නවා. බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් හම්බ වෙලා දුක ඇති කරපු ලෝකයේ ඇති කරපු හේතුව ආගන්න හම්බ වෙච්ච වෙලාවේ මේක කරගත්තේ නැත්නම් ආයතන කම්බෙන්නේ නැහැ කියලා තියාට බයකුත් දැනෙනවා. ඇයි? නිකමට හිතන්නකො මේක නිකන්වත් අහගන්න බැරි වෙච්ච දැනක් වුණ මේ ධර්මයක් අපි අහපු නැති කාලේ හිතන්නකො ඇත්තටම ඉස්කෝලේ ගියා වැඩ කරලා රස්සාවල් කළා ඇත්තම ලෝකිකයන්මනේ අපි හිටියේ. සීලකින්වත් අපිට ඕකෙ මිදෙන්න දෙයක් නැහැ. හැමදාම එහෙමම වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම ලෝකයකට ආලෝකයක් කියලා කියන්නේ. මේ සත්‍ය දුකෙන් මිදෙන්න එතන ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ශාසනය සම්පූර්ණ කල්යාණ මිත්‍රතාවය මතයි පවතින්නේ. කල්යාණ මිත්‍රෝ මානසා ජාතිය ස්වභාව කොට ඇති සත්‍ය ජාතියෙන් මිදෙනවා. ජරාව ස්වභාව කොට ඇති සත්‍ය ජරාවෙන් මිදෙනවා. ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්‍ය ව්‍යාධියෙන් මිදෙනවා. මරණය ස්වභාව කොට ඇති සත්‍ය මරණයෙන් මිදෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින පුද්ගලයෙක් ඔබට මට ඔබෙත් මගේ මේ කෙලෙස්ය ගෙවලා
පංච උපාදානස්කන්ධ දුක අයින් කරලා මව මල පියා මල සහෝදර දුව පුතා නැති වෙලා යන දුක රන් රිදී මුතුමැණි කෙවල් දුරල යාන වාහනයට කඩක් හොවා ඇති බව නැති බව නිසා එන දුක නැති කළා මරණයෙන් පස්සේ මතු ප්‍රතිසන්දි වශයෙන් ස්කන්ධ ටිකට පැමිණෙන්න තියෙන කර්ම කෙලෙසුත් නැති කරන එකම කිද්දියට දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක ඇති කරන හේතුව නැතිවීම දැකලා නැති කරන මාර්ගය ගිහිලා දුක නැතිකොළු පංච උපාදානස්කන්ධ දුකෙන් මිදලා ස්කන්ධ පරිහරණය කරන විතරක් නෙමෙයි. ඒ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන කියන සම්මාදිට්ඨිය විද්‍යා උපාද අවිද්‍යා නිරෝධ. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන මත ප්‍රතිසන්දිවලින් යන්න තියෙන කර්ම කෙලෙසු. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදලා මත ප්‍රතිසන්දිවලින් විඥානය ගත කරන තියෙන කර්ම කෙලෙසු නැහැ. මේ ස්කන්ධ ටික විතරක් පරිහරණය කරනවා රහතන් වහන්සේ. නිබ්බන්ති දීගා යතයන් ප්‍රතිපේදිකෙන් සිදුවෙනවා. මෙන්න මෙතන ජීවත් වෙන්න කෙනාට තමයි ලෝකේ කියන්නේ පු탁ජනය කියලා කියන්නේ. මෙතෙන් දෙන්නුනේ මේ කෙලෙස් නිසායි මේ කෙලෙස් නැතිකොලොත් මේ දුක නැති වෙනවා කියලා දැකලා සිහි නුවණ සතිපට්ඨානේ වඩන්න සිහි නුවණ යොදනවා මෙතෙන් සුතෝතාරී ශ්‍රාවකය. අනිත් කෙනාට වඩා මෙයාගේ වෙනස් වෙන්නේ ජරා මරණ දුක එක්ක පු탁ජනය ඉද්දී යා මෙතනින් වෙනලා ආර්ය භූමියට යන මේ ස්කන්ධ ටිකේ වාසියට පැමිණ අප්‍රමාදීව ටික ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න සිහිනුවන යොදවන ටික හුරු කරනවා. මේකට කියනවා ප්‍රියාසතු විදම කියලා. සතිපට්ඨාන. චරත වික්‍රේ සකේ දෙත්ති විසේ මහානිසිය පියාගෙන් මුරුමු චිඩෙන්නේ හැසිරෙන්න කියලා කියන්නේ මෙතන. මෙතන ඉන්න කෙනාට මාර්ගය හසු වෙන්නේ නැහැ කියලා. මෙතන මාර්ගයේ භූමිය. මාර්ගයේ ඉතන. දරුවන්ගේ ප්‍රශ්න නැහිතුරු ප්‍රශ්න ගෙවල් දොරවල් ඉන්න කලපුරු ප්‍රශ්න ඉතින් ඒවා විසඳන්න හොඳට හරි නරකට හරි කොහොම හරි විසඳන්න වෙනවා. මේ මාර්ගයේ භූමිය මේ මාර්ගයේ භූමියට පමුණුවපු ධර්ම. මේ ධර්ම නැති වුණොත් මාර්ගයේ භූමියෙන් නිදහස් වෙනවා. ඒකට මාර්ගයේ භූමිය ඇති කරන ධර්මයේ නැති කළා මාර්ගයේ භූමිය නිදහස් වෙන්න නම් සීලයක පිළිතලා හිත වඩ මෙන්න මේ ටික නුවණ විමසීමට කරනවා. හැම වෙලාවෙම සිහිය යොදනවා නුවණ යොදනවා මේ ටික තුල වාසය කරන්න. අපි ඉති රූප සමුදය කියා බලන්නේ රූපේ පුද්ගල භාවයට අහු වෙන්න දෙන්නේ නැහැ. මේ කය මම වගේ කියලා අහු වෙන්න දෙන්නේ නැහැ. කෙලෙස්දී කයට බහලන්න දෙන්නේ නැහැ. මේ උත්තරේ දුක දැකලා දුක ඇතිවීම නැතිවීම දැකපු උත්තරයයි මේ සතිපට්ඨාන වඩන්නේ. මෙතෙන්ට කියනවා සීක භූමිය කියලා. මෙතෙන්ට අපකන තමයි සීක ප්‍රතිපදාව යුක්තයි. හික්මිලා ඉවරයි. තණ්හාව නැති කළා දුක නිරුද්ධ කරන්න හැමදාම කටයුතු කරන්න ඕනේ. මේ ස්කන්ධ ටික පිළිසෙන් දැකලා අවසන් වෙන දවසක් එනවා. එදාට සමුදය ප්‍රහාණය වෙනවා දුක නිරුද්ධ වෙනවා. මතු ප්‍රතිසන්දිත යන කර්ම නැති කළා දුක නිරුද්ධ කළා තීවි ඇතිතා වාසය කරනවා. මේකට කියනවා සෝපදේශ නිපාන. උපදේශය කයිත ස්කන්ධ ටික තියෙනවා ක්ලේශ ප්‍රහාණය කළා කෙලෙස් නැති කළා ditta dhamma nibbana කියලා කියනවා. එහෙම නැතිනම් අනුපාදා පරිනිර්වාණය කියනවා. මේ ආයතන ටික උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඊගාවට මේ ස්කන්ධ ටිකේ පුරාණ කර්ම හටගත මේ ස්කන්ධ ටිකේ ආයු කාලයක් තියෙනවා. ඕකේ ඉවර වෙන දවසට මේ රූපේ විඳිනවා වේදනාව සංසිඳනවා වේදනාව සිසිල් වෙනවා සංකාරය සංසිඳනවා සංඥාව නිරුද්ධ වෙනවා විඥානය අස්තංගත වෙනවා. මේ ස්කන්ධ ටික නිවිලා යනවා. මෙතන අපි තමයි රහතන් වහන්සේ කියන්නේ මෙතන ධර්මතාවයක් පවතිනවා විතරයි. දුක් වූ ඒ ස්කන්ධ ටිකද නිරුද්ධ වෙලා යන හේතු නිසා හටගත් ස්කන්ධ ටික හේතු නිරුද්ධ වෙලා යනවා. නැවත ප්‍රතිසන්දියකට යන්න තිබුණු පුද්ගල භාවය කලමයි නැති කරලා තිබුණේ. මව් කුස නැති කරලා තිබුණේ ජීවත් වෙන්නේ. අම්මලා ඉන්නේ ඉඳන් අම්මලා හොයාගෙන යන්නේ. නම් ශුන්‍යතාවයේ ළමදී කියොත් යන්න මව් කුසක් තියෙයිද? නැහැ. රහතන් වහන්සේ කියන්නේ මව් කුස අවසන් කරලා ඉන්න කෙනා. දෙවියෝ ගාවට යන්න දෙවියෝ කියලා පෙන්නන කෙලෙස් නැහැ. මනුස්සයෝ ගාවට යන්න ඒ රූප ටික මනුස්සයෝ කියලා පෙන්නන කෙලෙස් නැහැ.
බ්‍රහ්ම ගාවට යන්නේ ඒ රූප ටික බ්‍රහ්ම කියලා පෙන්වන කෙලෙසේ නැත්තම් කාගාවටද ප්‍රතිසන්දිවත යන්නේ යන්නම අවුකුසක්. එතකොට මෙන්න මේ ස්කන්ධ ටිකේ වාසය කරන එකට කියනවා රහතන් වහන්සේ කියලා. ඔය ස්කන්ධ ටික පිරිනිවීම දවසට එතෙන්ට මරණයක් වෙන්නේ මංගල කාරණාව. කය කෙලවර කොට ඇති දුකක් තිබුණා ඒකද නුඹ දවස. දුක නිවීම කලකන්නේ කමද? දුකේ නිවීම වාසනාවක් නෙමෙයි. න්යාත ජීවිතේ සැබෑම මංගල කාරණා උදා වෙන දවස මේ ස්කන්ධය. කෙලෙස් සහගත ලෝකයට ජීවිතේ කාලකන්ණි දවස වෙන මරණය. රහතන් වහන්සේගේ ජීවිතේ අතිශයම සුන්දර මංගලම දවස උදා වෙන දවස. ඒක බුදුරජාණන් වහන්සේගේ තෙමලු කුල අපි සමරන බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවගේ උපන්නනිත යාත්‍රා ප්‍රකර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට මංගල කාරණාවක් තණ්හාව නැති කරගෙන පංච පදස්කන්ධ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පිරුණම් පෑමත් මංගල කාරණාවක් ස්කන්ධ පරිහරණයේ දුකෙන් මිදෙන්න පුළුවන් වුණේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ඒ අවස්ථාව තුන බුදුරජාණන් වහන්සේට මංගල කාරණා. ඒක අපිට අවමංගල වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පිරුණම් පෑම එක අපිට හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ තෙම බුලන අපි සමරන්නේ අපේ තෙම බුලක් නෙමෙයි අපිට මංගලයක් වෙච්ච එක නෙමෙයි. ස්කන්ධ පරිනිර්වාණය වෙච්ච දවස බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක් වගේ මෙතෙන්ට ආපු කෙනාට එයාගේ මේ ඉපදීමම එයාට මේ ජීවිතේ මංගල කාරණාවක් වෙනවා. මේ ධර්මයේ යම් දවසක සීනාස්ත්‍ර බවට පත්‍රිච්ච දවසට උතුම් මංගල කාරණාවක් වෙනවා. එයාගේ මේ අන්තිම ස්කන්ධ ටික නිරුද්ධ වෙන දවසට මරණය ජීවිතේ උතුම්ම මංගල කාරණාවක් වෙනවා. අපි හැම කෙනෙකුටම ජීවිතේ එකම දවසේ නොවෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේට වගේම මංගල කාරණා තුනක්ම අයිති වෙනවා කිලිස් ටික දුරු කළොත්. මොකද අපේ මේ ජීවිතය අපිට මංගල කාරණාවක් වුණා භව ගමන නතර කරගන්න සංසාර ගමන නතර කරගන්න. මේ චතුරාර්ය සත්‍ය සුළුපටුයි කියලා හිතන්න එපා. අනවබෝධයේ මෞමල දුකට අනුප කඳුළු රතර මහා සාගරයේ ජලයට වැඩි නම් මේ ලෝකයේ ඇත්ත කරලා පෙන්වන්නේ කෙලෙස් එකට කියන එක හඳුනා ගැනීම කොච්චර දුෂ්කරද කියන එක හිතන්න. ඒ නිසා ඕගොල්ලෝ මේ දර්ශනය ඉගෙනගෙන ටික ටික හරි දීර්ය කරා. මේ පෙන්නපු දර්ශනයට බය නැතුව හිත තියන්න. බය නැතුව තවත් මාර්ග හොයලා දුවන්න එපා. මේ දර්ශනය නැවත නැවත හොයන්න ඕගොල්ලන්ට නොබෝ කලකින් කිසිම සැක සංකා නැති දර්ශනයකටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ditthi සම්පන්න වෙන්න පුළුවන් කියලා කියන තමන් තුළ මට මෙහෙම දැක්මක් තියෙනවා කියන දෙයට බය නැතුව කියන්න පුළුවන් මට්ටමට එයි. ඉතින් ඒ සඳහා අද මේ අවස්ථාව ඔබට හේතුවක් වේවා. මේ දුක්ඛගත භව ගමන අනේ ඔබට මෙතනින්ම නිවා කරගන්න හේතුපාරමිතාවක් වේවා.